අපි ධාතු කතා ප්‍රකරණය පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන සිටින්නේ. හැබැයි අපි නැවතත් සංඥාපනයට ගිහිල්ලා આવොත් මං හිතන්නේ හොඳයි කියලා හිතෙනවා. ඒක නිසා සංඥාපනය ගැන සුළු වේලාවක් අපි සාකච්ඡා කරලා යමු. සංඥාපනයේ අපි දැක්කා ධාතු කතා ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට ඉස්සෙල්ලාම බෙදෙනවා. උද්දේශය සහ නිද්දේශය. උද්දේශය කියන්නේ මාතෘකා ඉදිරිපත් කිරීමත්, නිද්දේශය කියන්නේ ඉදිරිපත් කරන ලද මාතෘකා නැවත විස්තර කිරීමත්. එතකොට අපි උද්දේශයේදී මාතෘකා පහක් ඉගෙන ගත්තා. ණය මාතිකා, අභ්‍යන්තර මාතිකා, ණයමුක මාතිකා, ලක්කන මාතිකා, බාහිර මාතිකා කියලා. අපි මාතිකාත් නැවත විග්‍රහ කරා. ණය මාතිකා කියනකොට 14 ආකාර ණය මාතිකාවක් අපි විභාග කරා. 14 ආකාර ණය විභාගයේ පළවෙනි එක කියන්නේ සංග්‍රහ අසංග්‍රහ. සංග්‍රහ වීම සහ අසංග්‍රහ වීම. සංග්‍රහ වීම කියනකොට නියෝජනය කිරීම නැත්නම් ඇතුළත් වීම කියන අදහසින් ගන්න පුළුවන්. ඒ අදහසට සමාන අදහසක් තමයි තියෙන්නේ. සංග්‍රහ නොවීම කියන්නේ ඇතුළත් නොවීම නැත්නම් නියෝජනය නොවීම. එතකොට සංග්‍රහ අසංග්‍රහ කියන පද දෙකෙන් බැහැදිලා තියෙනවා. ඊළඟට සංග්‍රහිතයෙන් අසංග්‍රහිත, අසංග්‍රහිතයෙන් සංග්‍රහිත, සංග්‍රහිතයෙන් සංග්‍රහිත, අසංග්‍රහිතයෙන් අසංග්‍රහිත කියලා මේ පළවෙනි ණය පහ. ඊට පස්සේ හයවෙනි ණය ක්‍රමය තියෙන්නේ සංප්‍රයෝග වීම විප්‍රයෝග වීම. සංප්‍රයෝග කියනකොට අපි දන්නවා සතර සංප්‍රයෝග ලක්ෂණයෙන්මයි සංප්‍රයෝග වෙන්නේ. විප්‍රයෝග වීමත් බලන්නේ සතර සංප්‍රයෝග ලක්ෂණයෙන්ම මිශ්‍ර නොවීමයි විප්‍රයෝග කියන්නේ. එතකොට සංප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත කියන්නේ සංප්‍රයෝග වීම තුලින් කුමක්කා විප්‍රයෝග වෙනවද? ඊට පස්සේ විප්‍රයුක්තයෙන් සංප්‍රයුක්ත, සංප්‍රයුක්තයෙන් සංප්‍රයුක්ත, විප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත. මේ ආකාර ණය ක්‍රම පහක් ගිහිල්ලා ඊට පස්සේ 11 වෙනි ණය ක්‍රමයේ ඉන්නේ මේ ඉස්සෙල්ලා කියපු ණය ක්‍රම දෙකම මිශ්‍ර කළා. සංග්‍රහිතයෙන් සංප්‍රයුක්ත විප්‍රයුක්ත. සංග්‍රහිත වෙන ධර්ම තුලින් සංප්‍රයුක්ත විප්‍රයුක්ත වීම තමයි එතන බලන්නේ. එතකොට ඒ වගේම සංප්‍රයුක්තයෙන් සංග්‍රහිත අසංග්‍රහිත, අසංග්‍රහිතයෙන් සංප්‍රයුක්ත විප්‍රයුක්ත, විප්‍රයුක්තයෙන් සංග්‍රහිත අසංග්‍රහිත කියලා මේ ණය ක්‍රම 14 මේ සංග්‍රහ වීමයි අසංග්‍රහ වීමයි සංප්‍රයුක්ත වීමයි විප්‍රයුක්ත වීමයි මිශ්‍ර කරලා ණය ක්‍රම 14ක් අපි විභාග කරා. ඊට පස්සේ අභ්‍යන්තර මාතිකාවලදී අපි කරේ අභ්‍යන්තර මාතිකා කියනකොට අපි විභංගේ ආපු මාතිකා මේ මාතෘකා පංචස්කන්ධේ පටන් අප්පමඤ්ඤා දක්වා මේ විභංග සියල්ලෙන් ඉවර එන ධර්මත් ඊට පස්සේ එකෙන් අයින් කරලා තියෙනවා සික්ඛාපද පටිසම්භිදා ඥාන කුද්දක වත්තු ධම්මහදේ කියන විභංග පහ හැර ඉතිරි විභංග 13 පද ටික අරන් තියෙනවා. ඊට අමතරව පංචේන්ද්‍රිය පංච බලය සප්ත රාශි විදියට මේ ධර්ම ටික අරන් තියෙනවා. මුළු ධර්ම ගාන 125යි. මේ විදියට මේ ධර්ම ටික ඔක්කොම ගත්තාම ධර්ම 125ක් හැදෙනවා. ඒ අභ්‍යන්තර මාතිකා. ඊට පස්සේ බාහිර ඊට පස්සේ මේකට කියනවා ප්‍රකීර්ණක මාතිකා කියලා විස්තර කරනවා. ඊට පස්සේ අපේ ණය මුක මාතිකා කියන්නේ මොනවද කියලා කතා කරා. තීහි සංගහෝ තීහි අසංගහෝ තුනකින් සංග්‍රහ වීමයි තුනකින් අසංග්‍රහ වීමයි. මේ ණය මුක ණය වලට මුඛ වන බැලින් ණය වලට මාර්ගයේ වන බැලින් ණය වලට අර 14 ණය ක්‍රමයක් කිව්වනේ. ඒකට යොදා ගන්නා ක්‍රම බැවින් ණය මුක බැවින් ණය මුක මාතිකා කියලා කියනවා. තීනි සංගෝ තීනි අසංගෝ චතුහි සංපයෝගෝ චතුහි විපයෝගෝ. ඊට පස්සේ
ලක්කන මාතිකා කියන්නේ සභාග ලක්ෂණය සහ විසභාග ලක්ෂණය. මෙතන සංඥාපනයේ වැරද්දක් තියෙනවා. සභාග කියනකොට සංග්‍රහ වීමයි සංප්‍රයෝග වීමයි, විසභාග කියනකොට අසංග්‍රහ වීමයි විප්‍රයෝග වීමයි බලන්න ඕන. ඒ ධර්ම තුලින් සංග්‍රහයයි සංප්‍රයෝගණයයි අපි විස්තර කරනවා. බාහිර මාතිකාවලට ගියම කුසල ත්‍රිකේ ඉඳන් කුසල ත්‍රික පද 66ත් දුක පද 100ත් දුක 100ක් ගත්තාම පද 200යි. මෙතන 66යි 266. ඒ 66ම ඒ ටික සියල්ලම ගන්නවා. ඒකට කියනවා බාහිර මාතිකා. එතකොට අපි මෙන්න මේක තමයි සංඥාපනේ. ඒ මුළු ධාතු කතා ප්‍රකරණය බුදුවන්නේ මෙන්න මේ ආකාරයෙන්. අපි මේක හැමදාම සංඥාපනේ මුල් අවදියේ අපි සාකච්ඡා කරන්නේ අපි කරන සාකච්ඡාව හරියටම පිරිසුදුව අපිට අවබෝධ වීම සඳහා. එදා අපි කතා කරා සංග්‍රහ වීම, සංග්‍රහ අසංග්‍රහ ණය තුලින් යම් කිසි කාරණා ටිකක් එදා අපි කතා කරා. පටිච්ච සමුප්පාද ධර්මවල අභිධේයාර්ථ. මේ අභිධේයාර්ථ කරුණාවෙන් මතක තියාගන්න ඕන, පොතේ ලියා ගන්න ඕන. ධාතු කතා ප්‍රකරණයේදී තමන් සටහන් පොතක් ළඟම තියාගන්නවා නම් හොඳයි. මොකද සටහන් පොතක් නැති වුණොත් අපිට මේ කාරණේ තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. අපි එදා කතා කරා පටිච්ච සමුප්පාද ධර්ම අභිධේයාර්ථ ආකාරයෙන් කොහොමද දකින්නේ කියලා. ඊට පස්සේ මේ ධර්ම සංග්‍රහ වීමත් සංග්‍රහ නොවීමත් අපි යම් කිසි ප්‍රමාණයකට සාකච්ඡා කරා. අද සාකච්ඡාව මම මේ මුල පටන් ගැනීම කරලා අමිතා හේවතන්ත්‍රී මහත්මියට අපි සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න කියලා මම ආරාධනා කරනවා. මේ පටන් ගැනීම අමිතා මහත්මිය ඔබතුමියට ඇවිල්ලා එහෙමනම් අපි පටිච්ච සමුප්පාද ධර්ම පිළිබඳව නැවතත් සැකෙමින් සඳහන් කරලා ඉදිරියට එතනින් ඉදිරියට අපි යමු. මම පොත පෙන්වන්න නේද අමිතා මහත්මිය? පොත ඉදිරිපත් කිරීම කරන්නම්. ඔබ සර්ට පුළුවන් නම් ෂෙයා කරන්න හොඳයි සර්. මම ඒක කරන්නම්. එහෙමනම් මෙතනින් ඉදිරියට අමිතා හේවතන්ත්‍රි මහත්මිය අපේ සාකච්ඡාව ඉදිරියට ගෙන යයි. තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න. අපි ඒක විසඳන්න බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ පින්වත් ඔබ සියලු දෙනාගෙන්ම අර ධම්මසංගණියේදී අපි ඉගෙන ගත්ත ඒ ත්‍රික දුක මාතිකාවල පිළිබඳව අභිධේයාර්ථ ප්‍රකට කරගන්න. ඒ අභිධේයාර්ථ නැතුව අපිට ඉදිරියට යන්න බෑ. ඒ අභිධේයාර්ථ තුලින් තමයි සියලුම ධර්ම අපි විග්‍රහ කරන්නේ. එහෙමනම් මෙතනින් ඉදිරියට මේ සාකච්ඡාව කරගෙන යාම සඳහා මම අමිතා හේවතන්ත්‍රි මහත්මියට බාර කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සෑම දිනාටම තෙරුවන් සරණයි. දැන් අපි පළවෙනි ණය ක්‍රමය සංඝහ අසංඝහ ණය ක්‍රමයේ අපි දැන් මුලින්ම පටන් ගත්තේ අභ්‍යන්තර මාතිකා වලින් තමයි මුලින්ම පටන් ගත්තේ. දැන් සර් සංඥාපනයේදී විස්තර කරා අභ්‍යන්තර මාතිකා 125ක් ධර්මතා. එයින් විභංගයෙන් එන ධර්මතා තියෙනවා 108ක් තියෙනවා. ඒ 108න් දැන් අපි ස්කන්ධ පහ විස්තර කරා. ස්කන්ධ පහ එකක් වෙන වෙනම සංග්‍රහ වෙනවා, සංග්‍රහ අසංග්‍රහ වෙනවා, දෙකක් එකට අරගෙන වෙනවා, තුනක් එකට අරගෙන වෙනවා, හතරක් එකට අරගෙන වෙනවා, පහම එකට අරගෙන අභේද වාරේනුත් සිද්ධ වෙනවා. එතකොට ඕගොල්ලෝ තම තමන් chart එකක් විදියට
මේ දැන් සර්ච් මේකේ chart එකක් කරලා ඒක දාලා තිබ්බ group එකේ ඒ වගේම ඕගලන්ට තම තමන් තනියම කරනවා නම් මේක තව පුරුදු වෙනවා ස්කන්ධ ටික නම් අපි හැමෝම දන්න ඒක දෙලින්ම එකක් හින්දා ඒක ඕනම කෙනෙකුට අවබෝධ කරගන්න ලේසි එතකොට ඒ වගේම ආයතන ටිකට වෙනම chart එකක් හදාගත්තා නම් ආයතන ටික කොහොමද මෙතන ධාතු කතාවේ සංග්‍රහ වෙන්නේ එකක් වෙන වෙනම අරගෙන තියෙනවා ආයි දෙක වෙනම වෙනම අරගෙන තියෙනවා ආයතන 12ම එකට දාලා කරලා තියෙනවා එතකොට ඒ වගේ සංග්‍රහ අසංග්‍රහ භාවය අපි ආයතන වලත් බැලුවා ඒ වගේම තමයි ධාතු වලත් අපි ඒ වගේම එකක් වෙන වෙනමයි දෙකක් වෙන වෙනමයි ආයිත් ඔක්කොම එකටත් බලලා තියෙනවා ඒ වගේම තමයි සත්‍යය ඒ වගේම ඉන්ද්‍රිය ඒ වගේම දැන් ඊට පස්සේ අපි ඒ ධර්මතා ඉවර කරලා පටිච්ච සමුප්පාදයට ආවා පටිච්ච සමුප්පාදේ අපි ඒක ගොඩාක් ඒ කියන්නේ ගැඹුරුව බලන්න ඕන දෙයක් තමයි නමුත් අපි මෙතන ධාතු කතාවේදී අපි පරමාර්ථ ධර්ම විදියට ධාතුන්ගේ සංග්‍රහ අසංග්‍රහ භාවය මේ ණය ක්‍රමයෙන් බලනවා පටිච්ච සමුප්පාදේ අභිධේයාර්ථ හොඳින්ම තේරුම් ගන්න වෙනවා බව ඒ කියන්නේ ගොඩක් ඒවා කෙලින්ම අභිධේයාර්ථ බලන්න පුළුවන් ගොඩක් ධර්මතාවල සමහර ධර්මතාව බව තියෙන පදවල ඒක හරියටම මතක තියාගන්න ඕන ඒක ලියලා මමම ලියලා ඒක පුරුදු වෙලා හැම භවයකම තියෙන අභිධේයාර්ථ ටික දැනගෙන හිටියනම් මේ පළවෙනි ණය ක්‍රමයේ කිරීමේදී හරිම පහසුයි. ඒ කියන්නේ පළවෙනි ණය ක්‍රමයේ කිරීමේදී අභිධේයාර්ථ ටික දැනගැනීමෙන් අමුතුවෙන් ඔයගලන්ට කරන්න දෙයක් නැහැ. සංග්‍රහ අසංග්‍රහ භාවයේ ලේසියෙන්ම බලන්න පුළුවන්. එයි ඔයගොල්ලෝ ධම්මසංගණියේදී මාතිකාවලදී මේ කියන්නේ ස්කන්ධ වලටත් ආයතන වලටත් ධාතු වලටත් සංග්‍රහ භාවය බැලුවා. ධාතු කතාවේදී සංග්‍රහ භාවයට අමතරව අසංග්‍රහ භාවයත් බලනවා පළවෙනි ණය ක්‍රමයේදී. ඉතින් මේක ඔයගලන්ට අලුත් දෙයක් නෙවෙයි. පළවෙනි ණය ක්‍රමය ඉදිරියට යන ණය ක්‍රම අලුත් පළවෙනි ණය ක්‍රමය ඇත්තටම අලුත් දෙයක් නෙවෙයි ධම්මසංගණියේදී අපි කරපු මේ විදියටම තමයි ස්කන්ධ ධාතු ආයතන විදියට බලන්න වෙලා තියෙන්නේ. ඒක ඇතුළේ අභ්‍යන්තර මාතිකා 125 අපිට අලුත්. නමුත් බාහිර මාතිකා ඒ කියන්නේ දුක මාතිකා අපි ධම්මසංගණී කරපු විදියටම තමයි ඒ කියන්නේ මාතිකා පොත් දෙකවල කරපු විදියට තමයි අපිට කරන්න වෙලා තියෙන්නේ. එතකොට අපි බලමු පටිච්ච සමුප්පාදේ එදා කරපු ටික පැහැදිලිද? එතන මොන හරි කරපු ඒවායේ ගැටලු තියනවාද? සමාවෙන්නේ අපිට පටිච්චසමුප්පාදයේ අභිධේයාර්ථ වල ගැටලු කීපයක් තියෙනවා මම කියන්න දැන් මිස් කියන්න. මෙතන විඥාන පත්‍ය නාම රූපං කියන එක අපි අරගෙන තියෙන්නේ පටිච්චසමුප්පාදයේ විභංගය අනුව තමයි. නමුත් මෙතන පැහැදිලි අභිධේයාර්ථ වලින් දීලා තියෙන්නේ රූප 28යි චෛතසික 52යි කියලා. එතකොට මිස් මට දැනගන්න ඕන දැන් මෙතන මේ අපි භවානුව ගත්තොත් එතකොට අපිට ඇත්ත වශයෙන්ම මෙතන තියෙන්නේ රූප කලාප 30ක් නෙවෙයිද? අන්න ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. රූප 28 කියලා ගන්නවද රූප කලාප 30ක් නේද මෙතන තියෙන්නේ? මෙතන මේ විඥාන පත්‍ය නාම රූප පදයේදී පොදුවේ හැම භවයක්ම එකතු කරලා තමයි මෙතන අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ උප්පත්ති භවයේදී පදයේදී භව වෙන වෙනම බලනවා. නමුත් මෙතනදී හැම එකම ඒ කියන්නේ විඥාන පත්‍ය නාම රූප පදයේදී හැම එකක්ම එකතු කරලා තමයි බලලා තියෙන්නේ. එතකොට රූප 28 ඒ කියන්නේ හැම භවයක්ම එකතු කරාම කියන්නේ පංචවෝකාර භවය තියෙනවනේ. පංචවෝකාර භවයේ විදිහට තමයි මෙතන පෙන්වන්නේ. කියන්නේ ඒකින්ද තමයි රූප 28යි මේ නාම ධර්ම විදිහට මේ චෛතසික ගන්නෙ. විඥාන පත්‍යානේ විඥාන පත්‍යා නාම රූප කිව්වහම විඥානයේ පත්‍ය කරගෙන මේ නාම රූප වෙන්නේ. එතකොට විඥානයේ නෑ මෙතන. නාම ධර්ම විදිහට චෛතසික 52 තියෙනවා. රූප 28 තියෙනවා. නැතු මේ භවානුව පැහැදිලි කිරීම නෙමෙයි.
ඔව් භවානුව භව ඔව් භව අනුව පැහැදිලි කරන එක දැන් අපි ඊට පස්සේ බලනවානේ මේ උපාදාන පච්චා භව උපාදානයට පස්සේ කියන්නේ දැන් මෙතන පටිච්චසමුප්පාදේ කියන්නේ වක්‍රාකාරව භවයෙන් භවය වෙන අපිට මේ සංසාරේ අපි සැරිසරන බව පටිච්චසමුප්පාදයෙන් මෙතන දැන් පෙන්눔 කරන එක දැන් විඥාන පත්‍යා නාම රූප විදියට පොදුවේ පෙන්නලා ඊට පස්සේ උපාදාන පත්‍යා භව වලින් පෙන්නනවා කර්ම භවයේ කිව්වහම එතන ලෞකික කුසල අකුසල චේතනාව. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලාම අතන සංඛාර පදයේ පෙන්නපු විදියට ලෞකික කුසල අකුසල චේතනාවල පෙන්නපු එක තමයි මෙතනත් පෙන්වන්නේ. ඒ කියන්නේ ඒ වක්‍රාකාරව මේ භව චක්‍රය පෙන්වන්නේ. එතකොට මෙතන උපාදාන පත්‍යා කර්ම භවය ඊට පස්සේ ඒ කර්ම භවය වගේම උප්පත්ති භවය. ඒ කියන්නේ ඒක කොටස් දෙකක් වෙනවා. කොටස් දෙකක් විදිහට තමයි කර්ම භවයයි උප්පත්ති භවයයි පෙන්වන්නේ. එතකොට උප්පත්ති භවයේ වෙනම ඒ කියන්නේ ඔක්කොම සත්තාවාස වෙන හැම නවස්ත සත්තාවාස වලටම පෙන්වුම් කරනවා මේ කොහොමද අභිදේයාර්ථත් පෙන්නලා ධාතු කතාවේ කොහොමද ස්කන්ධ ආයතන ධාතු වලට මේ බෙදලා යන්නේ කියන එක. ඇත්තටම මේ කර්ම භවය කිව්වම මෙතන කර්ම ප්‍රත්‍යානුව ලැබෙන අභිදේයාර්ථම නේද දෙන්න ඕන මිස් මෙතෙට. ඔව් දැන් එතන කර්ම භවය කියන්නේ ඇත්තටම චේතනාව. එතන අපිට දැන් මෙතන චේතනාව විදියට ගන්නේ අපි මේ සංසාරයේ සැරිසරන චේතනාව වෙන්නේ ලෞකික චේතනාවක් නේ. කුසල අකුසල කරොත්ින් තමයි අපිට මේ සංසාරේ සැරිසරන්නේ. ඉතින් ඒකින්ද ලෞකික භාවය තමයි මෙතන බලන්නේ. ලෞකික කුසල අකුසල චේතනාව තමයි කර්ම භවයට අරගෙන තියෙන්නේ. ඔය කියන්නේ මේ කම්මපත්‍යano කිව්වොත් කුසල කුසලං කම්මම් විපාකාණං කන්දානං හටත්ත රූපාණං කර්මය තමයි මෙතන. චේතනාව කියන්නේ කර්මයනේ. ඇත්තම කර්මය තමයි මෙතන කර්ම භවය කියලා සඳහන් කරන්නේ චේතනාව. චේතනාවනේ. ඔව් චේතනාව. එතකොට මේ ඇත්ත වශයෙන්ම මෙතන විඥානපත්‍ය නාම රූපං කියන තැන අරන් තියෙන ඔය පටිච්චසමුප්පාද විභංගෙම පැහැදිලි කරන විදිහටම තමයි මෙතන අරන් තියෙන්නේ. ඔව් ඒ කියන්නේ ඇත්තට මේක ඇත්තටම සයිකල් එකක් නේ. ඒ කියන්නේ සයිකල් එක වක්‍රාකාරව මේ අපේ භව චක්‍රයේ ගෙනියන විදිය තමයි. ඒ කියන්නේ අපිට ඇත්තටම මෙතන අපි මේ බලන දෙයට වඩා සෑහෙන ගැඹුරු දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේම කියලා තියෙනවානේ ආනන්ද මේ ස්වාමින් වහන්සේට මේ පටිච්චසමුප්පාදය මෙහිම සුළුවට දක්වන්න එපා කියලා. මේක ගොඩක්ම ගැඹුරුයි කියන එක. ඉතින් ඒකින්ද ඇත්තටම මෙතන අපිට ගොඩාක් හිතන්න දේවල් තියෙනවා. අපි ඒ කියන්නේ තනිකර අපි හිතලා අපි විසින්ම තේරුම් ගත යුතු දෙයක් මේක. ඒ කියන්නේ දැන් මෙතන ඉදිරියට පෙනෙන දේ විතරක් අභිදේයාර්ථ විදියට මෙතන පෙන්වුම් කරාට අපිට මෙතන හිතන්න ගොඩාක් ගැඹුරුවට හිතන්න දෙයක් තියෙනවා. ඉතින් ඒක තමන් විසින් මේක තේරුම් ගත යුතුයි. තේරුම් ගන්නයි මේ මහත්මයා අහුව ප්‍රශ්නේ හොඳයි. මෙතන කර්ම භවය කියනකොට භවය අපි කොටස් දෙකකට බෙදුවා. කර්ම භව උත්පත්ති භව කියලා. කර්ම භව කියන්නේ භවගාමි කර්මමයි. මේක මේ විදිහටමයි පටිච්චසමුප්පාදයේදී සුත්තාන්ත භාජනීය විභංග ප්‍රකරණයේදී සුත්තාන්ත භාජනීය විභාගයේ මේ විදිහටමයි යන්නේ. මේක විභංග ප්‍රකරණයට අදාළමයි මේ විදිහට විස්තර කරන්නේ. එතකොට උත්පත්ති භව කියනකොට විභංග ප්‍රකරණය කියනවා භව 9ක්. කාම භව, රූප භව, අරූප භව, සංඥා භව, අසංඥා භව, නේව සංඥා, නාසංඥා භව, ඒකෝකාර, පංචෝකාර, චතුෝකාර කියලා. ඊ සියල්ලට වෙන විදිහට තමයි මේ ටික තියෙන්නේ. එතකොට අපි යම්කිසි අභිදේයාර්ථයක් තුලින් නොගියොත් අපිට මේ විභාගය කරන්න බෑ. අපි ගන්නේ කර්ම භව කියනකොට චේතනා මූලික චෛතසික බොහෝම ප්‍රමාණයක් එනවා. හැබැයි චේතනාවමයි ප්‍රකට කරන්නේ. ඒකින්ද තමයි චේතනා 29 අරන් තියෙන්නේ. අමිතා මහත්මිය මේක තේරුම් කරා ඉතාම පැහැදිලිව. එහෙනම් ඉදිරියට යමු නේද? එහෙමයි සර්. තව මොන හරි ගැටලු තියෙනවද පටිච්චසමුප්පාදේ අපි කරපු ටිකට? ඔව් එහෙමනම් ප්‍රශ්නයක් නැත්නම් අපි මං හිතන්නේ අපි රූප භවයේ වෙනකන් ඉවර කරා. අපි අරූප භවයේ බලමු නේද අද?
අරූප භවයේ අභිධේයාර්ථ මොනවද? සමා වෙන්න අරූප භවය කිව්වහම මැඩම් අරූප විපාක සිත් 4 තමයි අභිධේයාර්ථ හැටියට එන්නේ. ඊළඟ චෛතසික 30ක් එනවා. ඔව් අරූප චෛතසික 30යි. එතකොට දැන් මේ ඒ විදිහටම අපිට කරන්න පුළුවන් නේව සංඥා නා සංඥා භවය. නේව සංඥා ඥා සංඥා භවය කොහොමද එන්නේ? නේව සංඥා නා සංඥා භවයේ විපාක සිත් එකයි එන්නේ. ඒක චෛතසික 30ක් එතනවා එතන. ඔව් ඒ චෛතසික 30ම යෙදෙනවා. එතකොට චතුෝකාර භවය චතුෝකාර භවයට විපාක සිත් 4 එන්නේ. ඒ ඔව් කියන්නේ අරූප අරූප වගේම භවයටම තමයි. ඔව් අරූප භවයටම තමයි චතුෝකාර භවය කියන්නේ. චෛතසික 30ක් එතනවා එතන. ඔව් චෛතසික 30ක්. එතකොට මෙතන අභිධේයාර්ථ ඒ කියන්නේ විපාක සිත්ම අරූප විපාක සිත්ම තියෙනවා. චෛතසික 30ක් තියෙනවා. එතකොට මේක මේ එක විදියටම තමයි සංග්‍රහ වෙන්නේ. විපාක සිත් ටික මේ ඔක්කොම විඥාන ස්කන්ධයට යනවා. චෛතසික 30 ඇතුලේ වේදනාවත් සංඥාවත් සංකාර ස්කන්ධයක් තියෙනවා. එතකොට ආයතන විදියට කොහොමද? ආයතන කීයක් තියෙනවද මෙතන? කාට හරි කියන්න පුළුවන් ආයතන කීයක් තියෙනවද කියලා අරූප භවයට? ආයතන දෙකයි. මන ආයතනයි ධම්ම ආයතනයි. ඔව් මන ආයතනයයි ධම්ම ආයතනයයි. එතකොට ධාතු මොනවද? ධාතුත් එහෙමයි. මනෝ ධාතුයි ධම්ම ධාතු. මොකද්ද තියෙන ධාතුව? විඥාන වලින් මොනවද තියෙන ධාතුව? සප්ත විඥාන ධාතු වලින් මොනවද තියෙන ධාතුව? අරූප භවයට ධාතු දෙක ඔව් ධාතු දෙක මොනවද? එතන මනෝ විඥාන ධාතුවේ ධම්ම ධාතුව නේද දෙන්න ඕනේ. ඔව් මනෝ විඥාන ධාතුව. ඒ කියන්නේ අරූප විපාක සිත් යන්නේ මනෝ විඥාන ධාතුවට. මනෝ ධාතුවේ තියෙන ධර්ම ටික මනෝ විඥාන ධාතුවට වැටෙනවා. ඔව් මනෝ විඥාන ධාතුවට තමයි විපාක සිත් රැකෙන්නේ. එතකොට ධම්ම ධාතුවයි. එතකොට චතුහි කන්දේහි ද්විහායතනේහි ද්විහි ධාතුහි සංගහිතෝ කතිහි අසංගහිතා. කතිහි අසංගහිතෝ වුණාම මොනවද? එතකොට ඒකේ මේ සංග්‍රහ වෙන්නේ නැති ස්කන්ධත් ආයතනත් ධාතුත් ගන්න. අරගෙන එහෙමක මේ ඒක ලේසියෙන් කරන්න පුළුවන්. එතකොට ඊට පස්සේ අසඤ්ඤ භවය. අසඤ්ඤ භවය දන්නවද අභිධේයාර්ථ? සමමෙන්න අසඤ්ඤ භවයට කර්මජ රූප 9යි නේද සුද්ධාස්තකයයි ජීවිතේන්ද්‍රය. ඔව් ජීවිතේන්ද්‍රය මොන ජීවිතේන්ද්‍රයද තියෙන්නේ? ඒක කියන්නේ රූප ජීවිතේන්ද්‍රය. ඔව් රූප ජීවිතේන්ද්‍රය තියෙන්නේ. එතකොට තියෙන්නේ රූපම 9ක් තමයි තියෙන්නේ. චක්කුසෝත ගාන දීලා ඊට පස්සේ ඒ ටිකයි එතන 8යි රූප ජීවිතේන්ද්‍රය 9යි. ඔව් එතකොට කොහොමද ස්කන්ධ රූප විතරයි. ආයතන විදියට කොහොමද? ආයතන විදියට මොනවද තියෙන්නේ? ඒකම මිස ආයතන විදියට යන්නේ මනෝ විඥාන ධාතුවයි ධම්ම ධාතුවයි. මනෝ ධාතුවයි ධම්ම ධාතුවයි. නෑ අසඤ්ඤ ස්වභාවයට රූප විතරයි. රූප විතරයි යන්නේ. රූප විතරයි තියෙන්නේ. රූප ආයතනයි. රූප ජීවිතේන්ද්‍රයයි විතරයි. එතකොට මොනවද තියෙන ආයතන? රූපස්කන්ධය විතරනේ මෙතන තියෙන්නේ. එතකොට ආයතන මොනවද තියෙන්නේ? රූප ආයතනේ. ඔව් රූප ආයතනෙ මොකෝ මේ අසඤ්ඤ භවයේ සත්වෙක් වෙන කෙනෙකුට පේනවා. ඒ කියන්නේ ඒ පේන්නේ රූප ආයතනේ තියෙන හින්දා. එතකොට රූප ආයතනය තමයි ප්‍රකට වෙන්නේ මෙතන. ඒ කියන්නේ අනිත් සුද්ධාෂ්ටකයක් තිබුණාට අනිත් කාරණා ප්‍රකට වෙන්නේ නැහැ මෙතන. රූප ආයතනය තමයි ඒ කියන්නේ දැන් අපිට බ්‍රහ්ම ලෝකයේ වෙනත් ඉහළ බ්‍රහ්ම ලෝකයේ කෙනෙකුට හරි දැන් මෙතන මේ
සත්‍යයක දකින්න පුළුවන්. අසං සත්‍ය ඉන්න බ්‍රහ්මයක දකින්න පුළුවන් රූපායතනේ වර්ණ රූපය තියෙන නිසා. එතකොට තව මොනවද තියෙන ආයතන? ධම්මායතන. ධම්මායතනෙට යන්නේ මොකද්ද මෙතන? ධම්මායතනෙට යන්නේ සුකුම රූප විදියට යනවා රූප ජීවිතේන්ද්‍රිය. එතකොට ඒ වගේම තමයි ද්විහි ධාතු වලට යන්නේ රූප ධාතුවයි ධම්ම ධාතුවයි. එතකොට කතිය සංග්‍රහිත බලන්න පුළුවන් මේ ක්ලේශයම නේද? ඒක කරන්න ඕනේ නේද? මේ එතකොට ඊළඟ පදයේ බලමුද්ද ಜಾති. ಜಾති වුණහම කොහොමද? මොකද්ද ಜಾතිය කියන්නේ? එතන මේ නාම ජීවිතින්ද රූප ජීවිතින්ද එකම වැටෙනවා. ඔව් එතකොට ඒ කියන්නේ ඇත්තටම ಜಾති කියන්නේ ස්කන්ධයන්ගේ ආයතනයන්ගේ පහළ වෙන අවස්ථාවේදී ප්‍රකට වෙන්නේ රූප ජීවිතේන්ද්‍රය නාම ජීවිතේන්ද්‍රය තමයි ප්‍රකට වෙන්නේ. එතකොට විඥාන ස්කන්ධයයි රූප ස්කන්ධයයි වැටෙනවා. විඥාන ස්කන්ධය රූප ස්කන්ධයයි. මෙතන රූප ජීවිතේන්ද්‍රය නාම ජීවිතේන්ද්‍රය. එතකොට මොනවද? රූපස්කන්ධයයි සංස්කාරස්කන්ධයයි. ඔව් නාම ජීවිතේන්ද්‍රය වැටෙන්නේ සංස්කාර ස්කන්ධයට, රූප ජීවිතේන්ද්‍රය වැටෙන්නේ රූප ස්කන්ධයට. එතකොට ආයතන මොනවද? ධම්මායතන. දෙකම යටෙන්නේ ධම්මායතනයට. එයයි ධම්ම ධාතුවටයි. එතකොට ජාති ජරා. ජරාව කියන්නේ මොකක්ද? නාම ජරාවයි රූප ජරාවයි. ඔව් නාම ජරාවයි රූප ජරාවයි. එතකොට නාම ජරාවයි රූප ජරාවයි මෙතන ප්‍රකට වෙන්නේ නාම ජීවිතේන්ද්‍රයේ රූප ජීවිතේන්ද්‍රයේ මේ දිරීම තමයි ජරාව තමයි ඒ කියන්නේ වෙනස් වීම තමයි මෙතන ප්‍රකට වෙන්නේ. එතකොට ඒකත් අර වගේම තමයි. එතකොට ඒ කියන්නේ ජාතිය වගේම තමයි උත්පත්ති අවස්ථාව වගේම තමයි මේ ජරාවත් ඒ වගේම තමයි මරණයක්. ජීවිතේන්ද්‍රයේ සිඳියාම එතකොට අභිධේයාර්ථ විදියට රූප ජීවිතේන්ද්‍රයේ නාම ජීවිතේන්ද්‍රයේ සිඳියාම විදියට ඒ අභිධේයාර්ථම අරගෙන ඒ වගේම බලන්න පුළුවන් ස්කන්ධවලයි ආයතනවලයි ධාතුවලයි සංගහිත භාවය බලලා ඒ වගේම අසංගහිත භාවය බලන්න පුළුවන්. ඒක පැහැදිලිද? එකම ආකාරයට තමයි ජාති ජරා මරණ ගන්නෙ. ඒ තුනටම අභිධේයාර්ථ පොදු විදියට ගන්නෙ. නමුත් අවස්ථා වෙනස් ඒ අභිධේයාර්ථ එකමයි. ඒක පැහැදිලිද? කවුරුත් කතා කරන්නේ නැහනේ. පැහැදිලි මිස්. පැහැදිලි කොහොමද? එහෙනම් අපි ඊළඟට බලමු ජාති ජරා මරණ ශෝක. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පටිච්චසමුප්පාදේ ඉතුරු ධර්මතා. ශෝකය කියවහම මොකද්ද? වේදනාව. ඔව් දෝමනස්ස වේදනාව. දෝමනස්ස වේදනාව. පරිදේවේ කියන්නේ මොකද්ද? පරිදේවේ කියන්නේ මොනවා හරි Tamanට විපතක් වුණාම විලාප තියලා අඬන එකට. විලාප තියලා කෑ ගහන එකට. එතකොට අර චිත්ත විපල්ලාසයේ තිතා ඇතිවන ශබ්ද රූපේ ගන්න. එතකොට අභිධේයාර්ථ විදියට ගන්න ශබ්ද රූපය මෙතන. මේ එතකොට මේ දුක්ඛ කියන්නේ මොකද්ද? ආයත් වේදනාව. ඔව් ඒක කායික වේදනාව. දෝමනස්ස වුණාම මානසික වේදනාව. ඔව් එතනත් මානසික වේදනාව. ඒතර දැන් මෙතන ශෝකයයි දෝමනස්සයයි මානසික වේදනාවල විවිධ අවස්ථා. මේ අභිධේයාර්ථ එක වුණාට ඒක විවිධ අවස්ථා. එතකොට උපායාස කියන්නේ මොකක්ද? සංස්කාරය. උපායාස කියන්නේ මොකක්ද ඇත්තටම? සිතේ ඇතිවන ඔව් ඒක චෛතසික. ඒ කියන්නේ තමන් මේ දුක් වීමෙන් ශෝක වීමෙන් තමන්ට සුසුම්
හෙලීමෙන් ඇතිවන තමන් කෙරෙහිම ඇතිවන හරි ද්වේෂය. වෙන කෙනෙක් කෙරෙහි ඇතිවන ද්වේෂය ඇත්තටම ද්වේෂය. අභිදේයාර්ථ විදිහට ගන්නේ ද්වේෂ චෛතසිකය. ද්වේෂය. ද්වේෂය තමයි ගන්න අභිදේයාර්ථ විදිහට. එතකොට දැන් මේක විසඳන්න ලේසි නේද? ශෝකය කිව්වහම යන්නේ මොකක්ද? වේදනා ස්කන්ධයට. එතකොට පරිදේවය වුණාම යන්නේ ඒක රූපයක්. රූපයක් වුණාම යන්නේ ඒක රූප ස්කන්ධයට. එතකොට දුක්ඛ කිව්වහම කායික වේදනාව. කායික වේදනාව වුණාම ඒක වේදනා ස්කන්ධයට. දෝමනස් වුණාම මානසික වේදනාව. දෝමනස්යත් යන්නේ වේදනා ස්කන්ධයට. උපායාස කිව්වහම ද්වේෂය. ද්වේෂය කිව්වහම දේශ දෝෂ චෛතසිකය යන්නේ සංස්කාර ස්කන්ධයට. එතකොට ස්කන්ධ අපි දන්නවා. දැන් කවුරු හරි කෙනෙක් කියන්න මේ හැම ධර්මතාවයක්ම ආයතන වශයෙන් මොන ආයතන වලටද යන්නේ කියලා. ශෝකයේ ධම්මායතනයට. පරිදේවේ මොකකටද? පරිදායත ශබ්දායතනේ පරිදේවේ රූප ස්කන්ධය තමයි. නමුත් ආයතන වලින් අබ්දායතනේ ශබ්දායතනය. ඊට පස්සේ දුක්ඛ ආස්කම්. වේදනා වේදනාවකට යන්නේ නේ ආයතන ධම්මායතනේ. ඔව් දෝමනස්ස ධම්මායතනයට. උපායාස ධම්මායතනයට. එතකොට ධාතු හැටියට මේ ධාතු හැටියට ධම්මායතනයට ගිය හැම දෙයක්ම ධම්ම ධාතුවට යනවා. ඒක පහසුයි. ඊට පස්සේ මේ දැන් ශබ්ද රූපයට ගිය එක ශබ්ද ධාතු වෙනවා. එතකොට එතන ධාතු වල අනිත්‍ය වෙනසක් නැහැ. ඒක පැහැදිලිද? ඒ ටික පැහැදිලිද? පැහැදිලිව. ඒ ටික පැහැදිලි. ඔව්. එතකොට දැන් ඕනම කෙනෙකුට සංගහිත භාවය බැලුවට පස්සේ අසංගහිත භාවය අලුත් දෙයක් නෙවෙයි. ඒක කරන්න පුළුවන් නේද? ඒක සංගහිත ස්කන්ධ ආයතන ධාතු අඩු කරන්න මේ ඒ කියන්නේ ස්කන්ධ පහෙන් අඩු කරනවා. සංගහිත ස්කන්ධ ටික ආයතන 12න් අඩු කරනවා. සංගහිත ආයතන ටික ධාතු 18න් අඩු කරනවා. සංගහිත ධාතු ටික. එතකොට ඒන වෙනස තමයි අසංගහිත විදියට ගන්නෙ. එතකොට දැන් අපි පටිච්ච සමුප්පාදයේ ධර්මතා මේ සියල්ලම අපි දැන් සංග්‍රහ අසංග්‍රහ භාවයේ බැලුවා. දැන් ඊළඟට එන්නේ අපි විභංගයේ ඉගෙනගත්ත අනිත් ධර්මතා. සතිපට්ඨාන සම්මප්පදාන කියන පද තමයි ඉදිරියට එන්නේ. ඉර්ධිපාද ඊට පස්සේ ධානං අප්පමඤ්ඤා පංච ඉන්ද්‍රිය එනවා. පංච බලානි එනවා. ඊළඟට මේ සත්ත බොජ්ජංග එනවා. හරි මේ ආරෂ්ඨාංගික මාර්ගය අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ විදියට එනවා. ඒකට ඒ ධර්මතා ඔක්කොම අපි විභංගයේ අපි පංච ඉන්ද්‍රියානි පංච බල ඇර මේ ධර්මතා ඔක්කොම අපි විභංගයේදී ඉගෙන ගත්තා. එතකොට මේවා මේ ධාතු කතාවේදී මේ පද හඳුන්වලා තියෙන්නේ මත්තෙහි පද විදියට තමයි කෙටියෙන් ගොඩක් තැන්වල හඳුන්වලා තියෙනවා. ඉදිරියට ඔයගලන්ට තේරෙයි මත්තෙහි කියන්නේ ඉදිරියට ඇති පද කියන එක. ඉදිරියට ඇති පද විදියට මත්තෙහි පද විදියට තමයි කෙටියෙන් හඳුන්වන්නේ. ඒ කියන්නේ එතකොට ඔයගොල්ලෝ මේ මත්තෙහි පද ගැන අවබෝධයක් ඇති කරගන්න මේ මත්තෙහි පද 16ක් කියන ඔක්කොම ඒ 16 සමහර වෙලාවට ඒ කියන්නේ එක එක විදියට මේ මත්තෙහි පද යෙදෙන විදිය කෙටියට දීපු අවස්ථා තියෙනවා ඉදිරියට යද්දී. එතකොට මත්තෙහි පද කියලා අහුවහම මේ පද ටික තමයි ඒ කියන්නේ පටිච්චසමුප්පාදයෙන් පස්සේ ඉදිරියට යන පද මත්තෙහි පද විදියට ගණන් ගන්න. එහෙනම් අපි බලමු සතිපට්ඨාන. සතිපට්ඨාන කියන්නේ මොකද්ද? සති චෛතසික. ඔව් සති චෛතසිකය.
එතකොට සතිපට්ඨාන විදියට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ගන්නවා. එතකොට මේ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානයම සිහියෙන් යුතුව කළ යුතු දෙයක් නිසා, සතිය පිහිටුවීමෙන් කළ යුතු දෙයක් නිසා සතිචෛතසිකය තමයි ප්‍රධානම ප්‍රකටව ගන්නේ. එතකොට මොකක්ද මොන ස්කන්ධයටද, මොන ආයතනයටද, මොන ධාතුවටද අයිති වෙන්නේ? ස්කන්ධ ස්කන්ධය ධාතුවලින් ධම්මායතනයටයි ධම්ම ධාතුවටයි. එතකොට සම්මප්පදාන කියන්නේ මොකක්ද? සම්මප්‍රදාන වීර්ය 4. වීර්ය. ඔව් සම්මප්පදාන වීර්ය 4. එතකොට මොකක්ද ප්‍රකට වෙන්නේ? වීර්ය. විරිය චෛතසිකය. විරිය චෛතසික අයිති වෙන්නේ මොන ස්කන්ධයටද, ආයතනයටද, ධාතුවටද? සංස්කාර ස්කන්ධයට, සංඥා ස්කන්ධයට, ධම්මායතනයටයි, සංස්කාර ස්කන්ධයට, ධම්ම ධාතුව. ඊළඟට ඊළඟ පදයේ ඉර්ධිපාද කොහොමද? ඉර්ධිපාද කොහොමද? එතන ඉද්ධිපාද වෙන්නේ ඡන්ද, චිත්ත, වීර්ය, විමර්ශන කියන හතරනේ. එතකොට සංස්කාර ස්කන්ධයයි විඥාන ස්කන්ධයයි. ඔව් සංස්කාර ස්කන්ධයට මොනවද? විඥාන ස්කන්ධයට චිත්ත විඥාන ස්කන්ධයට. අනිත් තුන සංස්කාර ස්කන්ධයට. ආයතන දෙකයි. මන ආයතනේ ධම්මායතනය ධාතු දෙකයි, ධම්ම ධාතුයි මනෝ ධාතුයි. මනෝ ධාතුයි. අමාවෙන් එතන මනෝ ධාතුවද මනෝ විඥාන ධාතුවද? මෙතන මනෝ විඥාන ධාතුව. මනෝ විඥාන ධාතුව. චිත්තේනේ මනෝ විඥාන ධාතුව. මනෝ විඥාන ධාතුවට. යන ධාතුවට ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. මොකද ඉද්ධිපාද කියනකොටම ඉද්ධිපාද එන්නෙම මාර්ගසිතවල යෙදෙනා වූ, ඒ කියන්නේ ඉද්ධිපාද විභංගයේ ඉද්ධිපාද කියන විභාගයටම යන්න. එතකොට එන්නේ මනෝ විඥාන ධාතු ස්වභාවයෙන්මයි එන්න ඕන. ඒකයි. ඊළඟට අපි බලමු ඊළඟ පදය. ධානං කොහොමද? මොනවද ධාන වලට එන අභිධේයාර්ථ? වෙන්නේ ධානය කිව්වම ඉස්සෙල්ලම පද ටික කියන්නේ ධානාංග. විතක්ක විතාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා. එතකොට විතක්ක විතාර ප්‍රීති එනවා සංස්කාර ස්කන්ධයට, සුඛ වේදනා ස්කන්ධයට, ඒකාග්‍රතා සංඥා ස්කන්ධයට. සංස්කාර ස්කන්ධයට. ඔව් ඒකග්ගතත් සංස්කාර ස්කන්ධයට. සංස්කාර. එතකොට ස්කන්ධ කීයද? දෙකයි නේද? වේදනා ස්කන්ධයයි සංස්කාර ස්කන්ධයයි. එතකොට වේදනා ස්කන්ධයයි සංස්කාර ස්කන්ධයයි ආයතන එකයි, ධම්මායතනයයි, ධාතුත් එකයි එන්නේ ධම්ම ධාතු. ඔව් එතකොට අසංගහිත භාවයේ ලේසියෙන්ම බලන්න පුළුවන්. එතන අපමඤ්ඤා වුණාම කොහොමද? එතන තියෙන ධර්මතා ටික ඔක්කොම මේ සංකාර ස්කන්ධයට වැටෙන්නේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඔව් ඒ ධර්මතා ඔක්කොම සංස්කාර ස්කන්ධයට අයිති වෙන්නේ. එතකොට පහසුවෙන්ම පුළුවන් සංස්කාර ස්කන්ධයට අයිති වෙන ධර්මතා මෙතන ධම්මායතනයට ධම්මතාවයට යනවනේ. එතකොට එතන එක පහසුයි. එතකොට පංච ඉන්ද්‍රියානි කිව්වහම මොනවද? පංච ඉන්ද්‍රියානි කිව්වහම සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. සද්දීන්ද්‍රිය, විරීන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, ප්‍රඥේන්ද්‍රිය. ඔව් එතකොට ඒ ධර්මතා ඔක්කොම අයිති වෙන්නේ මොන ස්කන්ධයටද?
සංස්කාර. සංස්කාර ස්කන්ධයට. එතකොට ඒක පහසුයි. සංස්කාර ස්කන්ධයට අයිති වෙච්ච හැම ධර්මතාවයක්ම ධම්මායතනයේ ධම්ම ධාතුව. ධම්මායතනයේ ධම්ම ධාතුයි. ඔව්. එතකොට ඊළඟට පංච බලාණි වුණාම ඒ විදිහටම තමයි. මේ සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල. එතකොට ඒ ධර්මතාවත් ඔක්කොම අයිති වෙන්නේ සංස්කාර ස්කන්ධයටයි, ධම්මායතනයටයි, ධම්ම ධාතුවටයි. ඒතර සප්ත බොජ්ජංග වුණාම කොහොමද? කවුරු හරි කියන්නේ බොජ්ජංග ධර්මතා හත? සති, ධම්මවිජ්ජ, වීර්ය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා. ඒක පිළිවෙලට කිව්වනම් නේද? ඒ ඔක්කොම සංස්කාර ස්කන්ධය. ඔව් ඒක ඔක්කොම සංස්කාර ස්කන්ධයට අයිති වෙන්නේ. එතකොට ඒ වගේම ධම්මායතනයටයි ධම්ම ධාතුවටයි. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය ඒ වගේමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග 8ක් අයිති වෙන්නේ මේ සංස්කාර ස්කන්ධයටයි ධම්මායතනයටයි ධම්ම ධාතුවටයි. ඊට පස්සේ අමිතා මහත්මිය මේ බොජ්ජංගේ උපේක්ෂා සම්බොජ්ජංගේ කොහොමද සංස්කාර ස්කන්ධයට වැටෙන්නේ කියලා පොඩ්ඩක් ඒක මහත්මියකුන්ගෙන් අහලා බලන්න. ත්‍ත්‍රමඤ්ඤත්ත අත්‍රමඤ්ඤතතාවයෙන්ම දකින්න උපේක්ෂා සම්බොජ්ජංගේ තත්‍රමඤ්ඤතතාවයෙන් මෙතන අපමඤ්ඤත් උපේක්ෂා කියන්නේ තත්‍රමඤ්ඤතාවය කියලාම දකින්න. උපේක්ෂාව කිව්වොත් වේදනාවට වැටෙනවා. මේක යන්න ඕන තත්‍රමඤ්ඤතාව. ඒ මෙතෙන්දිත් අපමඤ්ඤයකෙදිත් අවසාන එක තත්‍රමඤ්ඤතාවමයි. ත්‍රිවංශ සරණයි. ඊටම හොඳයි. එතකොට ඊළඟට පස්සෝ කොහොමද වෙන්නේ? පස්සෝ මොකද්ද? අභිදේයාර්ථ පස්ස චෛතසිකය. හරි පස්ස චෛතසිකය. එතකොට ඒකත් සංස්කාර ස්කන්ධ ධම්මායතනය ධම්ම ධාතු. එතකොට ඊළඟට වේදනාව ඕනි කෙනෙක් දන්නවා වේදනා ස්කන්ධය ධම්මායතනය ධම්ම ධාතු. ඒතර සංඥා ඒකත් ඕනි කෙනෙක් දන්නවා සංඥා ස්කන්ධය ධම්මායතනය ධම්ම ධාතු. ඒතර චේතනාව වුණාම චේතනාව කියන්නේ සංස්කාර ස්කන්ධයට. එතකොට ධම්මායතනය ධම්ම ධාතු. එතකොට අදිමොක්ඛ මොකද්ද? අදිමොක්ඛ කොහොමද? චෛතසිකය මොකකටද? මොන ස්කන්ධයටද අයිති? සංස්කාර ස්කන්ධයට වැටෙන්නේ. සංස්කාර ස්කන්ධයට ධම්මායතනයට ධම්ම ධාතුවට. මනසිකාරෝ මනසිකාර චෛතසිකය සංස්කාර මේ සංස්කාර ස්කන්ධය ධම්මායතනයේ ධම්ම ධාතුවට. එතන මෙතන මේ විශේෂයෙන් හඳුන්වනවා මේ පස්ස වේදනා සංඥා චේතනා අදිමොක්ඛ මනසිකාර කියන මේ පොදු ධර්මතා චිත්තාංග ධර්මතා විදියට ඒ කියන්නේ දැන් ප්‍රශ්නවල හිටන් මේ චිත්තාංග ධර්මතා විදියට වෙනම මේ ධර්මතා හඳුන්වනවා. ඊට පස්සේ චිත්තං කියවහම සිත පසුනමයි. ඒක පහසුයිනේ නේද? සිත පසුනමය වුණාම විඥාන ස්කන්ධයට අයිති වෙන්නේ මන ආයතනයට සප්ත විඥාන ධාතු වෙනවා සිත පසුනමයම දක්ින්නා. එතකොට එතනින් ඉවර වෙනවා ඔක්කොම අභ්‍යන්තර මාතිකා 125ම මෙතනින් ඉවර වෙනවා. එතකොට අපි දැන් ඔක්කොම ප්‍රකීර්ණක මාතිකා ඔක්කොම ටික කරලා ඉවරයි. එතකොට දැන් අපි ධාතු හැටියට අපි අභිදේයාර්ථ ධාතු හැටියට අභ්‍යන්තර මාතිකා හඳුනාගත්තා. එතකොට දැන් අපි මේ පළවෙනි ණය ක්‍රමයේදී තමයි ප්‍රධාන වශයෙන්ම මේ අභ්‍යන්තර මාතිකාවල තියෙන අභිදේයාර්ථ හඳුනාගත්තේ. එතකොට ඊළඟට තියෙන්නේ ඔක්කොම ධම්මසංගණී ආපු තික මාතිකා ටික පද විදියට 66කුත් දුක මාතිකා 100 දුක පද විදියට 200කුත් මේ සංග්‍රහයේ සියල්ලම සංග්‍රහ වෙනවා. නමුත් සමහර තැන්වල පෙయ్యාලම් දාලා ඒ කියන්නේ ටිකක් අඳුර ගන්න අමාරුයි. නමුත් ඔයගොල්ලෝ තනිතනිව හැම එකක්ම කරන්න ගියා නම් තේරෙනවා ඔක්කොම ධර්මතා මේ ණය ක්‍රමයට තමයි
සංඝහ අසංඝහ කියන පළවෙනි ණය ක්‍රමයට තමයි මේ මුළු ධාතුන් සියල්ලක්ම සංග්‍රහ අසංග්‍රහ වෙන්නේ. ඒ කියන්නේ අභ්‍යන්තර මාතිකා 125ත් බාහිර මාතිකා විදියට පද 266කුත්. ඒ කියන්නේ තික මාතිකා පද 66කුත් දුක මාතිකා පද 200කුත් සියල්ලම සංග්‍රහභාවයක් අසංග්‍රහභාවයක් බලනවා. එතකොට අපි ධම්ම සංගණීය කරද්දී අපි භාවනා පොත් දෙකේදී අපි මේක කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඔක්කොම ටික පදවලට අපි ස්කන්ධ ආයතන ධාතු හඳුනා ගත්තා. ඔක්කොම අභිධේයාර්ථ අපි ඔක්කොම ඉගෙන ගත්තා. ස්කන්ධත් ආයතනත් ධාතුත් ඒවට බෙදන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. දැන් මෙතන මේ ණය ක්‍රමේදී අමුතු දෙයකට වෙන්නේ අසංග්‍රහභාවය බැලීමක් විතරයි. නමුත් අපි සංග්‍රහභාවයේ එතනදිම මේ දෙවෙනි පන්තියේදීම අපි ඉගෙන ගත්තා. ඒතර දුක මාතිකාවලත් ඒ වගේම අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ ඔක්කොම අභිධේයාර්ථ ටික ඉගෙන ගත්තා. ස්කන්ධ වලටත් ආයතන වලටත් ධාතු වලටත් සංග්‍රහ වෙන භාවය ඉගෙන ගත්තා. ඒතර මෙතන අලුත් දෙයක් නැහැ. අපි ඉගෙන ගත්ත දේම තමයි දැන් මෙතන අපිට රිවිෂන් එකක් විදිහට කරන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධයි ආයතනයි ධාතු වලයි සංග්‍රහ භාවය බලනවා. ඔක්කොම මාතිකා පදවල ඊට පස්සේ ඒ සංග්‍රහ ටික අයින් කරලා අසංග්‍රහ භාවය බැලීම විතරයි මෙතන වෙනසකට තියෙන්නේ. එතකොට අපි ඒ කියන්නේ ධර්මතා කොහොමද ඒ කියන්නේ කොහොමද සංග්‍රහ වෙන්නේ අසංග්‍රහ වෙන්නේ කියලා හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. හැම කෙනෙක්ම මේ මාතිකා ටික ඔක්කොම ටික Taman තනියම කරා නම් එතකොට ඕගලන්ට වෙලාවක් හම්බුණාද මේ ටික තනියම කරන්න? කාට හරි වෙලාවක් හම්බුණාද ඔක්කොම කරන්න? කොටසක් කොටසක් කරා. ඔව් කොටසක් කරන්නේ. මට පැහැදිලි කරන්න පුළුවන් කුසල ධම්මා ඉඳලා ඔක්කොම වගේ. මොකද්ද මට තේරුන්නේ නැහැ. මට පැහැදිලි කරන්න පුළුවන් කුසල ධම්මා ඉඳලා අන්තිම වෙනකම් පැහැදිලි කරන්න පුළුවන්. ඊටාම හොඳයි. මහත්තයාගේ නම මොකද්ද? මම සේනානායක. සේනානායක මහත්තයා ඊටාම හොඳයි. ඇත්තටම ඒ දැනුම ගොඩාක් උපකාරී වෙනවා ඉදිරි ණය ක්‍රම කරගෙන යන්න. මොකෝ මේ ණය දැන් අපිට ඉදිරියට ගැඹුරට බහින්න වෙනවා ණය ක්‍රමවල මේ සංග්‍රහ අසංග්‍රහ භාවයත් සම්පයුක්ත විප්‍රයුක්ත භාවයත් බලන්න ඉදිරියට ගැඹුරට බහින්න වෙනවා. නමුත් මෙතනදී තමයි අපිට කෙලින්ම සංග්‍රහ භාවය අසංග්‍රහ භාවය අහන්නේ. එතකොට මෙතන අභිධේයාර්ථ ටික අපි හොඳට දැනගත්තා නම් ස්කන්ධ ආයතන ධාතු වලට සංග්‍රහ වෙන විදිය හරියටම දැනගත්තා නම් අපිට ඉදිරි ණය ක්‍රම කිරීමේ ලොකු පහසුවක් වෙනවා. ඒකින්ද දැන් ඕගලන්ට මෙතන අමාරු පද කියන්න. එතකොට අපි මෙතන අමාරු පද පන්තියේදී සාකච්ඡා කරමු. අනිත් තම තමන් තනියම කරා නම් තමයි වඩා හොඳ. හැමෝම මේ ඔක්කොම මෙතන දැන් අනිත් ණය ක්‍රම මොනවා වුණත් මේ ණය නම් හැමෝම සම්පූර්ණයෙන්ම මේ පොත ඒ කියන්නේ බාහිර මාතිකා 266යි අභ්‍යන්තර මාතිකා 125යි හැමෝම තනියම කරලා තිබ්බොත් තමයි ඉදිරිය පහසු වෙන්නේ. නැත්නම් අර අභිධේයාර්ථ අමතක වුණාම තමන්ට ඒක කරගන්න අමාරු වෙනවා. ඒ කියන්නේ ස්කන්ධයත් ආයතනයත් ධාතුවත් අඳුනා ගන්න බැරි නම් ඉදිරිය අමාරු වෙනවා. අපි ඉස්සෙල්ලාම අපි කුසල පදයේ බලමු කොහොමද කියලා. මැඩම් සමාවෙන්න මට අයින් වෙන්න වෙනවා මෙහෙ විදුලි කොටනවා. එහෙමනම් මහත්මිය මේ පස්සේ රෙකෝඩින් එක අහන්න. හොඳයි. මේ කතා කරන්නේ ආමනායක අප්පන් විදිහට කොටනවා බොරුවන අයින් වෙන්න වෙනවා. එහෙනම් මහත්මිය පස්සේ රෙකෝඩින් එක අහන්න. ඔක්කොටම එහෙම ප්‍රශ්න තියෙනවද කරගෙන යන්න පුළුවන්? මමත් අයින් වෙනවා මිස්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපිටත් විදුලි කොටනවා මිස්. නමුත් මං ඉන්නත් ටිකක් වෙලා පන්ති කරගෙන යන්න මං ඉන්න. පුළුවන් ඒ කියන්නේ හැමෝටම අපහසුතාවයක් තියෙනවා නම් කියන්න.
නැත්නම් අපි දැනට අපි කරගෙන ගියා නම් ඊටු අයට අනිත් අයට රෙකෝඩින් එක හරි අහලා ඊට පස්සේ ඒ කියන්නේ මෙතන අලුත් දෙයක් නැහැ කියලා කියන්නේ ඔයගොල්ලෝ මේව ඉගෙනගත්ත ධර්මතාවම තමයි. නමුත් මට විශේෂයෙන් හඳුන්වන දෙයක් තියෙනවා. දැන් මෙතන මේ මාතෘකා පද කිරීමේදී අපි හඳුනා ගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. ඒ කියන්නේ රූපස්කන්ධයේ කැඩීම වෙනස් වීම. ඒ කියන්නේ රූපස්කන්ධයේ වෙනස් වීම කියන්නේ සමහර මාතෘකා පදවල තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් උපාදාන ත්‍රිකය වගේ ගත්තොත් මේ උපාදාන ත්‍රිකයේදී කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප, මේ ආහාරජ රූප වගේ වෙනස් වෙද්දී අපි එතනින් හඳුනා ගන්න ඕන රූප අපි පරණ දැනුම අපි මෙතන පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ අපි පළවෙනි පන්තියේදී ඉගෙනගත්ත ඒ කර්මජ රූප මොනවද, චිත්තජ රූප මොනවද, ඍතුජ රූප මොනවද, ආහාරජ රූප මොනවද? එතකොට ඒව හරියට දැනගත්තා නම් තමයි අපිට ආයතන බෙදා ගන්න පුළුවන් වෙන්නේ. එතකොටම තව ඔය වේදනා පද වගේ උපේක්ඛා සහගත වේදනා, අදුක්ඛම සුඛ වේදනා ඒ වගේ පදවලදී අපි හරියටම මේ සප්ත විඥාන ධාතුව හඳුනා ගන්න. ඒකට හරියටම මේ පදවලට යන විඥාන සිත්, ඒ කියන්නේ උපේක්ෂා සහගත සිත් ඉතින් මොනවද හරියටම මේ සිත් මොනවද කියලා අඳුර ගන්න ඕන. අර ඒ වගේ විශේෂ පද තියෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ ඒ වගේම සවිතක්කා ධම්මා, සවිචාරා ධම්මා. එතකොට මේ ධානාංග කියන පද ඒ වගේ දේවල් විශේෂ පද තියෙනවා. ඒවා තමන් තනියම කරලා කරන්න බැරි ඒවා සාකච්ඡා කරන්න අපි වඩා හොඳයි. අපි දැනට බලමු. තෙරුවන් සරණයි මේ අමිතමාත්මි මේ 178 179 මෙන්න මේක පොඩ්ඩක් විග්‍රහ කරන්න කියනවාද? සුඛාය වේදනාය සංප්‍රයුක්තා ධම්මා, දුක්ඛාය වේදනාය සංප්‍රයුක්තා ධම්මා. මේක පුළුවන්ද මේ එසෙන්නායක මහත්මයාට තේරුම් කරන්න? පුළුවන්. මම පැහැදිලි කරන්නම්. සුඛාය වේදනාය සංප්‍රයුක්තා ධම්මා කිව්වම අපි ගන්න ඕන සුඛ වේදනා සහිත සිත් කීයක් තියෙනවද කියලා. එතකොට සුඛ වේදනා සහිත සිත් තියෙන 63ක්. අපි ධම්මසංගණී ප්‍රකරණේ මේ භාවනා පොතේ අපි සුඛාය වේදනා ටිකේ කරනකොට අපි සිත් 63ක් ගත්තා, චෛතසික 46ක් ගත්තා. 46ක්. එතකොට මේ චෛතසික සිත් 63යි, චෛතසික 46යි සංස්කාර ස්කන්ධ තුනකට වැටෙනවා. සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ තුනට. එතකොට ස්කන්ධ තුනක් සංග්‍රහිත වෙනවා, ස්කන්ධ දෙකක් අසංග්‍රහිත වෙනවා. ඒකම මනෝ ධාතුවේ ධම්ම ධාතුවට යනවා මේ ධර්මතා ටික. ඒක ස්කන්ධ ධාතු වශයෙන් දෙකයි, ආයතන වශයෙන් තුනකට යනවා. මනෝ විඥාන ධාතුව, ධම්ම ධාතුව, කාය විඥාන ධාතුව කියන. එතකොට අසංග්‍රහිත වෙනවා. ආයතන විදිහට ආයතන වශයෙන් ආයතන තුනකට යනවා. මේකට යනවද? තුනකට. ආයතන දෙකකට යනවා. ආයතන දෙකකට යනවා, මන ආයතනයයි ධම්ම ධාතු වශයෙන් තුනකට යනවා. ඔව් ධාතු මොනවද? තුන මොනවද? කාය විඥාන ධාතුව, මනෝ විඥාන ධාතුව, ධම්ම ධාතුව. හරි. එතකොට අසංග්‍රහිත වෙනවා ස්කන්ධ දෙකකට, ආයතන 10යි ධාතු 15කට. දුක්ඛාය වේදනාය සංප්‍රයුක්තා ධම්මා කිව්වා දුක්ඛාගත සිත් තුනක් තියෙනවා අපිට. ඒ සිත් තුනේ චෛතසික වශයෙන් 21ක් හදෙනවා. එතකොට අර කලින් වගේම ස්කන්ධ තුනයි ආයතන දෙකයි ධාතු තුනකට යනවා, සංග්‍රහිත වෙනවා, අසංග්‍රහිත වෙනවා ස්කන්ධ දෙකයි ආයතන 10යි ධාතු 15කට. එතකොට එතකොට අපි බලමු අනිත් පදේ උපේක්ඛා අදුක්ඛම සුඛාය වේදනාය සංප්‍රයුක්තා ධම්මා කොහොමද වෙන්නේ? දුක්ඛම සුඛාය වේදනා සංප්‍රයුක්තා කිව්වම උපේක්ෂා සහගත සිත් 55යි, සයිත් එක 46ක් කියනවා එතන. එතකොට ස්කන්ධ තුනකට යනවා, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය සහ විඥාන ස්කන්ධය. රූප ස්කන්ධයයි වේදනා ස්කන්ධයයි වැටෙන අසංග්‍රහිත වෙනවා. මෙතන ආයතන වශයෙන් මන ආයතනයි ධම්මායතනයි යනවා. ධාතු වශයෙන්
චක්කු සෝත ගාන ජීවයා මනෝ මනෝ ඔව් දැන් විඤ්ඤාණ මෙතන උපේක්ඛා සහගත සිත් 55 කොහොමද ධාතු වලට කැඩෙන විදිය පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද මහත්මයා? උපේක්ෂා සහගත 55ට වැදෙන චක්කු ධාතුව වැටෙන චක්කු ධාතුවට යන උපේක්ෂා සහගත සිත්. ඒ කියන්නේ මෙතන පංචාභිඥා සෝරි මේ අහේතුක සිත් වැටෙනවනේ. අහේතුක සිත් වල උපේක්ෂා සහගත සිත් තියෙනවා. ඒක නිසා චක්කු සෝත ගාන ජීවයා කියන ධාතු ආයතන ධාතු වලට වැටෙනවා. මනෝ ධාතුවයි මනෝ විඤ්ඤාණ ධාතුවට වැටෙනවා ඊතු ධර්මතා ටික. ඔව් ඒතර අහේතුක සිත්වල තියෙනවා පංචද්වාර වර්ජනය සම්පටිච්ඡන දෙකයි තියෙනවා. සම්පටිච්ඡන මනෝ ධාතුවට යනවා. මනෝ ධාතුවට යනවා. එතකොට ස්කන්ධ තුනයි ආයතන දෙකයි ධාතු හතක් සංග්‍රහිත වෙනවා. අසංග්‍රහිත වෙනවා. අනිත් සියලුම සිත් මනෝ විඤ්ඤාණ ධාතුවට ගියා. ඔව් මනෝ විඤ්ඤාණ ධාතුවට ගියා. එතකොට සිත් හතක් ධර්මතා හතක් වෙනවා. මොන විඥාන ධාතුද සප්ත විඥාන ධාතුවනේ යෙදුන්නේ නැත්තේ මෙතන? විඥාන ධාතු වලින් සප්ත විඥාන ධාතු වලින් විඥාන ධාතු කීයක් යෙදුනද? විඥාන ධාතු දෙකයි. මනෝ ධාතුවේ මනෝ විඥාන ධාතුව. නෑ සප්ත විඥාන ධාතු වලින් විඥාන ධාතු කීයක් යෙදුනද මේ පදයට? කාය විඥාන ධාතුව පහයි. පහ නෙවි. කාය විඥාන ධාතුව අතරිනවා. හතරයි. චක්කු විඥාන ධාතුවයි, සෝත විඥාන ධාතුවයි, කාන විඥාන ධාතුවයි, ජීවා විඥාන ධාතුවයි. ඒ මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි. මනෝ ධාතුවට ඉන්නේ මේ පංචද්වාර වර්ජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි. ඔව්. එතකොට ඒකත් අදුක්කම සුඛ වේදනා ඒකේ තියෙනවනේ. ඔව් තියෙනවා. ඔව් එතකොට ෂඩ් විඥාන ධාතු සප්ත විඥාන ධාතු වලින් විඥාන ධාතු 6ක්ම මෙතන යෙදෙනවා. ඔව් විඥාන ධාතු 6ක් යෙදෙනවා. මනෝ ධාතුව. ඔව් කාය විඥාන ධාතු ධම්ම ධාතු වෙනවා. ඔව් එතකොට කාය විඥාන ධාතුව එතකොට ඒක අපිට ඒක මතක තියාගත යුතු දෙයක් තමයි අදුක්කම සුඛාය වේදනාය සම්පයුක්තා වුණාම කාය විඥාන ධාතු 7න් කාය විඥාන ධාතුව විතරයි යෙදෙන්නේ නැත්තේ. එතකොට මෙතන ඔක්කොම දැන් ධාතු කීයක් සංග්‍රහ වුණාද? ෂඩ් විඥාන ධාතුයි ධම්ම ධාතුයි තමයි ග්‍රහ වුණේ. ධාතු වශයෙන් 7යිනේ. ඔව් ධාතු වශයෙන් 7යි. ඔව් 7යි. ඊළඟ පදේ තමයි විපාක ධම්ම. විපාක ධම්ම. විපාක ධම්මක විපාක 36යි අද 38යි යෙදෙන මෙතන. විපාක ධම්මා කියන පදයට වේදනා ස්කන්ධය වේදනා සංඥා සංකාර විඥාන. ඒ ස්කන්ධ හතරෙන් සංග්‍රහිත වෙනවා. රූප ස්කන්ධය මෙතන නැහැනේ. ඒක නිසා රූප ස්කන්ධය අසංග්‍රහිත වෙනවා. ආයතන වශයෙන් මනෝ ධාතුව ආයතන වශයෙන් මන ආයතනය ධම්ම ආයතනය සංග්‍රහිත වෙනවා. ධාතු වශයෙන් ධාතු 8ක් සංග්‍රහිත වෙනවා. ඔව් ධාතු 8 මොනවද? චක්කු සෝත ගාන නෑ විඥාන ධාතුයි ධම්ම ධාතුවයි. ඔව් මෙතන විඥාන ධාතු 7ම යෙදෙනවා. විපාක සිත් 36 ඒක අපිට මතක තියාගත යුතු කරුණක්. විපාක සිත් 36 සප්ත විඥාන ධාතුම යෙදෙනවා. එතකොට ඒක මතක තියාගත්තාම මේක ලේසි ඒක කරන්න. ඊට පස්සේ ධම්ම ධාතු. එතකොට තව මොනවද මේ පදවල මේ තව නේව විපාකයේ ඔක්කොම ඒක නැහැ. අපි බලමුකෝ මේ අනුපාදින්නෝපාදානිය බලමුද? මම පැහැදිලි කරන්න මිස්. අනිතා මාත්‍ය මේ නේව විපාකත් ආන්නේ. ඔව් නේව විපාකත් බලමු අපි. නේව විපාක ධම්ම ධම්මා. මම පැහැදිලි කරන්නද මිස්? කරන්න. නේව විපාක න විපාක ධම්ම ධම්මා කිව්වහම මෙතන ක්‍රියාසිත 20ක් එනවා. ක්‍රියාසිත විතර චෛතසික 35ක් එනවා. රූප 28යි නිවනයි අපි අරන් තියෙන්නේ මේ පදයට. එතකොට ස්කන්ධ වශයෙන් පහම සංග්‍රහිත වෙනවා. මෙතන විශේෂයෙන් දෙයක් කිව යුතුයි. ස්කන්ධ පහක් නිර්වාණය යෙදෙන අභිධේයාර්ථවල නිර්වාණය යෙදෙනවා නම්
කොයිම අවස්ථාවකදී හරි ස්කන්ධවලට සංග්‍රහ කිරීමේදී අර ස්කන්ධවලට නිර්වාණය විනිර්මුක්තිය භාවය සඳහන් කර යුතුයි. ඒක විශේෂයෙන්ම කළ යුතු දෙයක්. එතකොට මෙතන අසංකතං කන්දතෝ ටපෙක්ක කියලා කියන්නේ නිර්වාණය පසක තබා කියන එක තමයි. ඒ කියන්නේ නිර්වාණය පසක තබලා තමයි ස්කන්ධවලට සංග්‍රහ භාවය බලන්නේ. එතකොට පංචේ කන්දේහි සංගහිත වෙන්නේ නිර්වාණය නැතුව. පැහැදිලි. ආයතන පංචස්කන්ධයම තියෙන හින්දා ආයතන 12ක් එනවා. ධාතු වශයෙන් මෙතන ඉන්නේ ධාතු 13යි. ඒක 13 කොහොමද ඒක වෙන්නේ? එතන චක්කු ධාතු ඉඳලා කාය විඤ්ඤාණ ධාතු මේ දෙක අසංග්‍රහිත වෙනවා. ඒ චක්කු ධාතුවේ ඉඳලා කාය විඤ්ඤාණ ධාතු වෙනවා. ඒ ටික අසංග්‍රහිත වෙනවා. එතකොට ධාතු වශයෙන් 5ක් අසංග්‍රහිත වෙනවා. නෑ. මොකද චක්කු ඉඳා චක්කු කාය විඤ්ඤාණ ධාතු විඤ්ඤාණ ධාතු වලින්. ඔව් විඤ්ඤාණ ධාතු වලින් චක්කු ධාතු ඉඳලා කාය විඤ්ඤාණ ධාතු. කාය විඤ්ඤාණ ධාතු වෙනකන්. එතකොට මොනවද යෙදෙන විඤ්ඤාණ ධාතු වලින් යෙදෙන්නේ? මොන ධාතුද යෙදෙන්නේ? මනෝ විඥාන ධාතුවේ. ඔව් මනෝ විඥාන ධාතුවේ. තව මොනවද? තව මොනවද විඥාන ධාතු වලින් යෙදෙන්නේ? මනෝ ධාතුව. මනෝ ධාතුව. මනෝ ධාතුවට අයිති වෙන්නේ එතන මොකක්ද? පංචද්වාර වර්ජන සිත. ඔව් ක්‍රියාසිතවල තියෙන පංචද්වාර වර්ජන සිත තමයි මනෝ ධාතුවට අයිති වෙන්නේ. එතකොට මනෝ විඥාන ධාතුව ඉතුරු ක්‍රියාසිත ටික මනෝ විඥාන ධාතුවට ගියා. චෛතසික ටික ධම්ම ධාතුවට ගියා. ඔක්කොම රූප ටික ඖදාරික ධාතු 10ට ගියා. එතකොට ඔක්කොම ධාතු එතන 13ක් වෙනවා. ඒක පැහැදිලි නේද? ඔව්. එතන තව මොනවද අමාරු පදයක් අපි බලමුද? තව අමාරු පදයක්. අනුපාදින්න උපාදානිය තමයි. ඔව් අනුපාදින්න අනුපාදානිය කරන්න පුළුවන්ද? ඒක මම පැහැදිලි කරන්න ටිකක්. ඒක ගොඩක් අභිධර්මයක් තියෙනවා ඒකේ. අනුපාදින්න උපාදානිය කිව්වම මෙතන අකුසල් සිත් 12යි ලෞකික කුසල් සිත් 17යි ක්‍රියා සිත් 20යි චෛතසික වශයෙන් 52ම යෙදෙනවා. ඊට පස්සේ විපාක සිත් 17යි චිත්තද රූප 17යි ඍතුජ රූප 15යි ආහාර රූප 14යි අභිධර්මාර්ථ වශයෙන් ස්කන්ධ වශයෙන් 5ම සංග්‍රහිත වෙනවා මෙතන. ස්කන්ධ වශයෙන් 5ම තියෙනවා. චිත්ත චෛතසික මෙතන රූප තියෙනවනේ. ආහාර රූප ඍතුජ රූප චිත්තද රූප තියෙන නිසා ස්කන්ධ 5ම වෙනවා. රූපස්කන්ධයෙන් වැටෙනවා. ඒක අසංග්‍රහිත වෙන්නේ ස්කන්ධ නැහැ. ආයතන වශයෙන් රූප ආයතන අනුපාදින්න අනුපාදානියා අනුපාදින්නූපාදානියා පදේ. ඒකේ මොනවාද ස්කන්ධ පහම සංග්‍රහ වෙනවා. ආයතන වශයෙන් තියෙන රූප ආයතන වල පොට්ටබ්බේ ආයතන වශයෙන් 7ක් තියෙනවා. ඔව් එතකොට මෙතන නැති ආයතන මොනවද? ආයතන රූප ආයතන වල පොට්ටබ්බ ආයතන තියෙනවා. රූප ආයතන සංග්‍රහිත වෙන ආයතන පහ මට පොඩ්ඩක් පැහැදිලි කර දුන්නොත් හොඳයි. ඔව් අසංග්‍රහිත වෙන ආයතන නේද? ඒ කියන්නේ කර්මජ රූප නෑනේ මෙතන. කර්මජ රූපනේ දැන් අපිට ලැබෙන චක්කු සෝත ගාන ජීවහා කය කියන රූප කර්මජ රූප තමයි අපිට ලැබෙන්නේ. එතකොට ඒ කර්මජ රූප මෙතන නැහැ. අනුපාදින්නු පාදානියා පදේ තියෙන්නේ චිත්තද ඍජුද ආහාරජ රූප ටික තමයි. එතකොට එතන කර්මජ රූප වලින් චක්කු සෝත ගාන ජීවහා කය නැති හින්දා ඒ රූප පහ මෙතන ලැබෙන්නේ නැහැ. එතකොට ඖදාරික රූප වලින් ලැබෙන්නේ රූපායතනයයි ශබ්දායතනයයි ගන්ධායතනයයි රසායතනයයි පොට්ටබ්බායතනයයි හම්බ වෙනවා. ඊට අමතරව මනායතනයට යනවා ඔක්කොම ලෞකික සිත් 17යි ලෞකික කුසල් සිත් 17යි අකුසල් සිත් 12යි ක්‍රියාසිත 20යි ඔක්කොම යනවා මනායතනයට ධම්මායතනයට යනවා චෛතසික ටික.
ඔව් පැහැදිලි. තේරුම් ගන්න. ආය ධාතු වශයෙන් මෙතන ධාතු 8ක් එනවා. රූප ධාතුව ඉඳලා පොට්ටබ්බ ධාතුව ඊට පස්සේ මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව, ධම්ම ධාතුව. ඒ ටික තියෙනවා. ඔව් දැන් ආයතන වලින් අර වගේම ඖදාරික ධාතු වලින් රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු ආවා. පොට්ටබ්බ ධාතුව, විඥාන ධාතු වලින් මොනවද ආවේ? මනෝ ධාතුව, මනෝ විඥාන, ධම්ම ධාතුව තුනම එනවා. ඔව් ඔව් ඒ තුනම එනවා. එතකොට ධාතු 8ක් වෙනවා. ධාතු 10ක් අසංග්‍රහිත වෙනවා. ඔව්. ස්කන්ධ 5යි ආයතන 7යි ධාතු 8කින් සංග්‍රහිත වෙනවා. ආයතන 5යි ධාතු 10කින් අසංග්‍රහිත වෙනවා. එතකොට ඒ පදේ පැහැදිලි නේද? එතකොට තව පදයක් මොකද්ද විතක්ක සවිතක්ක සවිචාරා සවිචාරා බලමුද? පැහැදිලි කරන්න. සවිතක්ක සවිචාරා ධම්මා කියවම සවිතක්ක විතක්කේ සහිත විචාරයේ සහිත සිත් 55ක් අපි මෙතෙන්දි ගන්නවා. විතක්කේ සහිත විචාරයේ සහිත සවිතක්ක සවිචාරා. චෛතසික වශයෙන් 50යි දෙන්නේ. කොට මෙතන රූපස්කන්ධය නැහැ. ඔව් විතක්ක විචාර වර්ධිත චෛතසික 50 යෙදෙනවා. රූපස්කන්ධය නැති නිසා වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ 4ක් යෙදෙනවා. සංග්‍රහිත වෙනවා. රූපස්කන්ධය අසංග්‍රහිත වෙනවා. සංග්‍රහිත වෙනවා. ආයතන වශයෙන් දෙකක් සංග්‍රහිත වෙනවා. 10ක් අසංග්‍රහිත වෙනවා. සංග්‍රහිත වෙන්නේ මන ආයතනය ධම්ම ආයතනය. මන ආයතන ධම්ම ආයතන සංග්‍රහිත වෙනකොට අසංග්‍රහමේ ආයතන 10 අසංග්‍රහිත වෙනවා. ධාතු වශයෙන් මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව, ධම්ම ධාතුව සංග්‍රහිත වෙනවා. ඉතුරු ධාතු 15 අසංග්‍රහිත වෙනවා. ඔව් දැන් මෙතන දෙපස් විඥානේ නැති හින්දා එතකොට ගොඩක් විඥාන ධාතු එතන අයින් වෙනවා, පහක්ම අයින් වෙනවනේ. ඔව් පහක් අයින් වෙනවා. ඔව් මනෝ විඥාන ධාතුයි, මනෝ ධාතුයි තමයි ඉතුරු වෙන්නේ ධම්ම ධාතුයි. ධම්ම ධාතුව. ධම්ම ධාතුවයි. ඔව් ධම්ම. අවිතක්ක අවිචාරා පදේ බලමු. අවිතක්ක අවිචාරා පදේ. අවිතක්ක අවිචාර ධම්මා කිව්වම මෙතන ද්විතීක ධානය සිත් 11 ගණනවා. චෛතසික වශයෙන් 35යි. විතක්ක 55ක් ගන්නවා අපි එතන. ධර්මතා හැටියට, අභිධේයාත හැටියට. විතක්ක 55. ඔව් විතක්ක 55. එතකොට ඒක එතන මෙතන රූපස්කන්ධය නැති නිසා ස්කන්ධ 4යි. අවිතක්ක අවිචාරා රූපස්කන්ධේ නැද්ද? තියෙනවා. රූපස්කන්ධයයි නිර්වාණයයි තියෙනවා. ඔව් රූපස්කන්ධයයි නිර්වාණයයි තියෙනවා. සෝරි අවිතක්ක මෙතන මට වැරදුනා. විචාර 11 තමයි ගන්නෙ නේද? ඒ කියන්නේ. ඔව්. එතන ගන්න විචාර 11. අවිතක්ක අවිචාර විචාර 11යි. එතන රූප 28 තියෙනවා, නිවනක් තියෙනවා. ඔව් නිවනක් තියෙනවා. ඒ පදේට ස්කන්ධ පහම සංග්‍රහිත වෙනවා. ආයතන වශයෙන් 12ක් සංග්‍රහිත වෙනවා. නිර්මාණයේ තියෙන පදවල හැම වෙලෙම අසංකතං නිර්මාණය නැතිව නිර්වාණය හැරපියා කියන වචනේ කියන්නම ඕන. ඒ කියන්නේ හැම වෙලෙම හැම අභිධේයාර්ථයකම නිර්වාණ පදයේ තියෙනවා නම් ස්කන්ධවලට සංග්‍රහ කිරීමේදී නිර්වාණය විනුර්මුක්ත වෙන නිසා ඒක ප්‍රධාන වශයෙන්ම කිව යුතු එකක්. පටන් ගන්නදිම ස්කන්ධ ගැන කරද්දිම නිර්වාණය හැරපියා කියන එක කියන්න ඕන. එහෙම නැත්නම් කෙලින්ම පාළි වලින් අසංකතං කන්දතෝ ටපෙත්තා කියලා කියන්න ඕන. කියන්නේ. ඒතර ස්කන්ධ ආයතන වශයෙන් ආයතන 12ම සංග්‍රහිත වෙනවා. ඔක මෙතන රූප 28 තියෙනවනේ. රූප 28 විතක් 11යි, චෛතසික 36යි, 55යි. එතකොට ආයතන වශයෙන් විචාර. ධාතු වශයෙන් ධාතු 17ක්. ධාතු වශයෙන් ධාතු 17ක්. මනෝ ධාතුව හැර. මනෝ ධාතුව හැර. එතකොට ධාතු 17කින් සංග්‍රහිත වෙනවා. මනෝ ධාතුවෙන් අසංග්‍රහිත වෙනවා. ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 17කින් සංග්‍රහිත වෙනවා. මනෝ ධාතුවෙන් අසංග්‍රහිත වෙනවා. අවිතක්ක අවිචාරා ධම්මයි. ඊළඟට මහත් ඔව් එතකොට ඒ කියන්නේ දැන් මේව ටික තව මේව අමාරු කරගෙන කරද්දි මොන හරි තව අමාරු පද තියෙනවද? කරන්න ඕන පද. ඒ කියන්නේ ඇත්තටම මේක ධම්මසංගණී දැනුමම තමයි. ඒ කියන්නේ
දෙවෙනි පන්ති මේ දැනුමම තමයි මේ කරන්න තමන් කරගෙන යද්දී අමාරු පද තමයි වැඩියෙන්ම මෙතන පන්ති සාකච්ඡා කරන්න ඕන. ඒ කියන්නේ ඔක්කොම කරන්න ගියොත් ඒ කියන්නේ ගොඩක් වෙලා යනවා. නමුත් තමන් තනියම කරන්න වෙනවා. ටික පද වලින් තව මොන හරි කරන්න ඕන කරනවද? කරගෙන යද්දී අමාරු පද මොන හරි ආවද ටික පදවල? ටික පද අමාරු පද නැත්නම් තමන්ට තනියම කරගන්න පුළුවන් නම් අපි දුක පද වලට යමු. අනික් මහත්මීන්ගේ අදහස කොහොමද? අපි දුක පද වලට යන්නේ ඉස්සෙල්ලා මිස් ඕනනම් මේ මහත්ගතා ලම්බන ධර්ම වගේ එකක් තේරුම් කරලා යන්න. හරි මහග්ගතා රම්මනා ධම්මා. මහග්ගතා රම්මනා ධම්මා. මහග්ගතා රම්මනා ධම්මා වුණාම කොහොමද? අභිදේයාර්ථ හැටියට කොහොමද ගන්නෙ? අභිදේයාර්ථ එතන අපි අර මාතිකා කරද්දී අනේකාන්ත වශයෙන්ුයි ඒකාන්ත වශයෙන්ුයි දෙවිදියකටම ගත්තානේ. ඔව්. එහෙම අරගෙන ඔක්කොම සිත් 37ක් ගත්තා. ඔව් දැන් මෙතන මෙහෙම දැන් අපි ධම්මසංගණියේ අපි අභිදේයාර්ථ ඉගෙන ගනිද්දී අපිට මේ ආරම්භන පද ඒ අවස්ථාවේදී අපිට ඒ අභිදේයාර්ථ හඳුනා ගැනීම අපහසු ත්‍රික වගේක් තමයි මේ ආරම්භන ත්‍රික ටික. නමුත් ධාතු කතාවේදී මෙතන එක පහසුවක් වෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ආරම්භන පදවල රූප නැති නිසා එතකොට අපිට එතන පහසුවක් වෙනවා. එතන ආයතන ධාතු වලට ඒ කියන්නේ ගොඩක් බෙදීමක් සිද්ධ කරන්න දෙයක් නැහැ. ඒකට අපිට ආරම්භන පද අපි අමාරු කියලා හිතුවට අර ධාතු කතාවේදී යෙදෙන ධාතු සංඛ්‍යාවේ අඩුව නිසා ඒ කියන්නේ ඇතරම ධම්ම ධාතුයි මනෝවිඤ්ඤාණ ධාතුයි යෙදෙන හින්දා මෙතන පහසුවක් වෙනවා. මෙතන ආරම්භන පදවල මේ හඳුනා ගැනීමේදී අපි මුලින්ම නම් පටන් ගමුද පරිත්තාරම්මනා ධම්මා වලින්. එහෙම නැත්නම් මොකද්ද මේ මහග්ගතාරම්මනා වලින්ද පටන් ගන්න ඕන? කැමති එකක් මිස්. ඔව් ඉස්සෙල්ලාම අපි පරිත්තාරම්මනා වලින් පටන් ගමු. එතකොට පරිත්තාරම්මනා ධම්මා වුණාම අභිදේයාර්ථ මොකද වෙන්නේ? එතන එනවා සිත් 56ක්. පරිත්ත වූ සිත්නේ ගත්තේ අපි. ඔව්. එතන ඒකාන්ත වශයෙන්ුයි අනේකාන්ත වශයෙන්ුයි. ඔව්. සිත් ඒකාන්ත වශයෙන් 25කුත් අනේකාන්ත වශයෙන් 31කුත් යෙදෙනවා. එතකොට ඒ සිත් යෙදුනට ඒ සිත් ඔක්කොම මේ දැන් එතන පරිත්තාරම්මනාවලදී නම් එතන ගන්න පුළුවනි එතන ධාතු වෙනස් වෙනවා. එතකොට එතන වෙනසක් තියෙනවා. ඒක අපි කරමු. බලන්න එතකොට ඒකාන්ත වශයෙන් වෙන සිත් මොනවද? ඒකාන්ත වශයෙන් කාම විපාක සිත් 23ක් යෙදෙනවා. එතකොට කාම විපාක වල යෙදෙනවා අහේතුක විපාක සිත් 15 යෙදෙනවා. එතකොට අහේතුක විපාක සිත් 15 යෙදෙන හින්දා එතන විඥාන ධාතු මේ ඔක්කොම දෙපස් විඥානයේ යෙදෙන හින්දා එතන මේ චක්කු සෝත විඥාන ගාන ජීවහා කාය විඥාන ධාතු පහ එනවා. එතකොට මනෝ ධාතුත් තියෙනවා. මේ මනෝ විඥාන ධාතුත් තියෙනවා. ධම්ම ධාතුත් තියෙනවා. ඒකට එතන තමයි ඒ කියන්නේ පරිත්තාරම්මනා ධම්මාවල මේ ධාතු එතන 8ක් යෙදෙනවා. දැන් අනිත් ආරම්මන පද බැලුවොත් ඒවයේ දැන් එතන මනෝ විඥාන ධාතු තමයි යෙදෙන්නේ. වෙන වෙනම අපි කරමු. දැන් පරිත්තාරම්මනා කරන්න ගමු අපි.
පරිත්තාරම්මනා තියෙනවා ඒකාන්ත සිත් 25යි ඒ කියන්නේ කාම විපාක සිත් 23යි පංචද්වාරා වර්ජනයයි හසුතුප්පාදයයි ඒකාන්ත සිත් 25ක් තියෙනවා. එතකොට අනේකාන්ත විදියට කාමජවන් සිත් 28ක් තියෙනවා. ඔව් කාම හසුතුප්පාදයේ වර්ජිත කාමජවන් 28ක් තියෙනවා. එතකොට අභිඥා මනෝද්වාර වර්ජනයේ තියෙනවා අභිඥා සිත් දෙකක් තියෙනවා. එතකොට මේ ඔක්කොම මොනවද සිත්? මේ ධාන සිත් තියෙනවා, ධාන සිතුත් තියෙනවා, අහේතුක සිතුත් තියෙනවා. ඔව් දැන් මෙතන දැන් අනිකාන්ත සිත් ටික ඔක්කොම ටික ඇත්තටම මනෝවිඤ්ඤාණ ධාතු වලට තමයි අයිති වෙන්නේ නේද? ඔව්. ඔව් එතකොට ඒකාන්ත සිත්වල තමයි අර මේ දෙපස් විඥානයේ තිබ්බ හින්දා එතන පංච විඥාන ධාතුයි මොනවාද විඥාන ධාතු ඔක්කොම අයිති උනේ එතන. ඔව් මෙතන විපාක සිත් වලට අහේතුක සිත් ඇවිල්ලා තියෙනවානේ. ඔව් අහේතුක සිත් ආපු හින්දා තමයි එතන මේ ඔක්කොම ගියේ. ඒ කියන්නේ සප්ත විඥාන ධාතු මෙතන තියෙන්නේ. ඔව් මේ දැන් ඒක හින්දා තමයි පරිත්තාරම්මනා ධම්මා එතන ඒ සිත් ටික අඳුර ගන්න ඕන. ඒකට එහෙම නැත්නම් දැන් ස්කන්ධ විදියට ගත්තොත් ස්කන්ධ විදියට ගත්තොත් නාමස්කන්ධ ටික විතරනේ තියෙන්නේ. රූප මෙතනට ගන්නේ නැති හින්දා නාමස්කන්ධ විතරයි ගන්න. ඒකට එතන ඒ කියන්නේ දැන් ඒක මම උගලන්ට පැහැදිලි කරේ අපි මේ ආරම්මණත්‍රික කරද්දී අපිට ධම්මසංගණී කරද්දී අපිට එතනදී අභිධේයාර්ථ හඳුනා ගැනීමේ අපහසුව තියෙනවා. නමුත් ඒ අභිධේයාර්ථ හඳුනාගෙන ධාතු කතාවට ආවහම ධාතු කතාවේදී ධාතුන් වශයෙන් අයිති වෙන විදිය බලන්න ලොකු පහසුවක් වෙනවා. ඒක අපි අභිධේයාර්ථ හරියට දන්නවා නම්. ඒකට දැන් මෙතන ඇත්තටම නාමස්කන්ධ ටික විතරයි තියෙන්නේ නේ. ඒ කියන්නේ සිතුයි චෛතසිකුයි විතරයි තියෙන්නේ නේද? ඔව් මෙතන තියෙන නාමස්කන්ධ විතරයි. ඒ කියන්නේ එතකොට දැන් අපිට ආරම්මන පදවලදී දැන් මග්ගාරම්මන හරි අපමනාරම්මන වලදී හරි ඒ ආරම්මන සිත්වල හැමතිස්සෙම රූපස්කන්ධය නැතුව අපිට අනිත් ස්කන්ධ හතර කියන එක මතක තියාගන්න පුළුවන් නේ. අන්න ඒක තමයි මම කියන්නේ. අර ඒක තමයි ඔයගලන්ට ධාතු කතාවේදී ධම්මසංගිනියේ තරම් අපහසුවක් නෙමෙයි මෙතනදී කියන එකයි මම පැහැදිලි කරේ. තේරුණා මිස්. ඔව් ඒ කියන්නේ අර අපි ගැඹුරට බහිනවා ධම්මසංගිනියේදී අභිධේයාර්ථ ඉගෙනගෙන මේක කොහොමද ඒකාන්ත උනේ මේක කොහොමද අනේකාන්ත උනේ කියලා මේක ගැඹුරට බහිනවා භවනා පොත්වලදී. නමුත් මෙතන රූපස්කන්ධය නැහැ. ගොඩක් වෙලාවට අපි ඉදිරියට යන ඒ කියන්නේ පරිත්තරම්මණයෙන් පස්සේ මහග්ගතාරම්මණයට ගිහිල්ලා අපමානාරම්මණයට ගියාම අපිට මේ ඒ කියන්නේ ඔක්කොම මනෝ විඥාන ධාතු වලින් යෙදෙන්නේ. ඒකට අපිට එතන හරි පහසුයි. ඒ කියන්නේ එතන මේ ස්කන්ධ ආයතන ධාතු වලට වෙන් කර ගැනීම මෙතන පහසුවක්. ඒ කියන්නේ ඔයගලන්ට මෙතනදී ධාතු කතාවේදී මේවා අමාරු ටික නෙවෙයි. අමාරු ටික නෙවෙයි කියන එකයි මම පැහැදිලි කරේ. ඒව තනියම කරන්න පුළුවන් නේද ඒකින්ද? ඔව් එතකොට අපි බලමුද තව මොනවද අමාරු පද කියලා. අමාරු පද වෙන්නේ ඇත්තට මම ඔයගලන්ට පැහැදිලි කරන්න අමාරු පද වෙන්නේ මොනවද කියලා. ඒ කියන්නේ දැන් රූප 28න් රූප කොටසක් විතරක් යෙදෙන පද වුණාම හරියටම අවිදේයාර්ථ අඳුනගත්තේ නැත්නම් ඒ පදේ කරන්න අමාරුයි. එතකොට සප්ත විඥාන ධාතු ඒ කියන්නේ සිත් 89 ගත්තොත් සිත් 89 මේ යෙදෙන්නේ නැත්නම් ඒක අඳුන ගන්න අමාරුයි. ඒ සප්ත විඥාන ධාතු වලට කැඩෙනවනේ. එතකොට සප්ත විඥාන ධාතු වලින් මොන විඥාන ධාතු වලට ද කියන එක අඳුර ගන්න අමාරුයි. එතකොට චෛතසික විදියට ගත්තොත් නම් එතන අපිට එතන අඳුර ගන්න වෙලා තියෙන ස්කන්ධ හැටියට. ඒ කියන්නේ චෛතසික ඔක්කොම ධම්මායතනයටයි ධම්ම ධාතු වලටයි යනවනේ. චෛතසික වලින් අපිට ස්කන්ධ වල තමයි අපිට හඳුර ගන්න ඕන මේ සංග්‍රහයේදී මේ ණය ක්‍රමයේදී අපිට හරියටම චෛතසික අරගෙන එතන ස්කන්ධ භාවය තමයි අඳුර ගන්න වෙලා තියෙන්නේ. රූපවල අඩු වැඩි භාවයෙන් අපිට එතන රූප ආයතන කොපමණටද කැඩෙනවද ධාතු කොපමණට වලට කැඩෙනවද කියලා රූප නම් එක ස්කන්ධයයි. ඒ ස්කන්ධය
එක රූපයක් හරි ධර්මයක තිබුණොත් අපිට නිකම්ම ස්කන්ධ වලට රූප ස්කන්ධ කියලා දාන්න පුළුවන්. නමුත් ආයතන ධාතු ඒ රූපේ අනුව ඖදාරික ධාතු ටික වෙනම අඳුන ගන්න ඕන. සුකුම රූප ටික වෙනම අඳුන ගන්න ඕන. ඒ අනුව අපිට බෙදෙන ආයතන වෙනස් වෙනවා. ධාතු වෙනස් වෙනවා රූපේදී. එතකොට අනිත් එක තමයි විඥාන ස්කන්ධය. විඥාන ස්කන්ධයේ සිත් ටික අපිට විඥාන ස්කන්ධයේ මන ආයතනයේ තියෙද්දි එක සිතක් තිබුණත් කෙලින්ම විඥාන ස්කන්ධයේ මන ආයතනයට සංග්‍රහ වෙනවා. නමුත් මෙතන සිත් කොටසක් තිබුණොත් අපි අඳුන ගන්න ඕන ධාතු වශයෙන් මොන ධාතුද මේ සප්ත විඥාන ධාතු වල තියෙන්නේ කියලා. ඒක අඳුර ගත්තොතින් තමයි අපිට ධාතු ටික හරියට ගන්න පුළුවන් වෙන්නේ. මේක තමයි මේ සංග්‍රහය කිරීමේදී මේ ණය ක්‍රමයේ විතරක් නෙවෙයි ඉදිරියට යන ණය ක්‍රමවලටත් ප්‍රධාන වශයෙන්ම අපි අඳුර ගන්න ඕන රූපස්කන්ධයේ බෙදීම ධර්මතාවයක තියෙන එකත් විඥාන ස්කන්ධයේ සිත්වල තියෙන එතන බෙදීමත් අඳුරගත්තා නම් ඒ වගේම චෛතසික මොන ස්කන්ධ වලට අයිති වෙනවා කියලා දැනගත්තා නම් අපිට ඒ ධර්මතා හරියට හඳුනාගත්තා නම් ඉදිරියට කරන විදිහ ලේසි. එතකොට ඔයගලන්ට තියෙන්නේ දැන් මෙතන මේ අභිදේයාර්ථ ඔක්කොම මේ පොතේ පැහැදිලිව ලියාගෙන මේවා තනියම කරද්දී තමයි Tamanට මේක පහසු වෙන්නේ. මේක දැනටමත් ඔයගොල්ලෝ කරලා තියෙනවා, ධම්මසංගණිතේ කරලා තියෙනවා. නමුත් මේ ටික කරාට පස්සේ අපිට ඊළඟ ණය ක්‍රමයේ අමාරු ණය ක්‍රමයක් තමයි දෙවෙනි ණය ක්‍රමයක තියෙන්නේ. අපි අද දෙවෙනි ණය ක්‍රමය කරන්න නරකයි මොකෝ මේ ගොඩක් අයට මේ අර ගොරවනවා කියලා අයින් වෙච්ච හින්දා ඒ කියන්නේ ඒක ටිකක් හොඳින්ම තේරුම් ගත යුතු එකක්. ඒක අමාරු නොතින් ඉදිරියට යන්න ඒ කියන්නේ ගොඩක් අය ධාතු කතාව පොඩ්ඩක් අතරමඟ නතර කරන හේතුවක් තමයි දෙවෙනි ණය ක්‍රමයයි තුන්වෙනි ණය ක්‍රමයයි හරියට අඳුරගත්තේ නැතිකොට. ඒක අඳුර ගන්න නම් අපි මෙතන අභිදේයාර්ථ හොඳටම දැනගන්න ඕන. හොඳටම දැනගෙන මේ ස්කන්ධ ආයතන ධාතු වල තියෙන සම්බන්ධතාවය හොඳට දැනගන්න ඕන. එතකොට දැන් ඕගොල්ලෝ වෙනම chart එකක් අරස chart එකක් පෙන්නවා. ඒක තමන් තනියම ස්කන්ධ ආයතන ධාතු වලට ඒක තමන් තනියම මේ chart එක හදාගන්න. ඒක හදාගෙන දැන් ඔක්කොටම අභිදේයාර්ථ දීලා තියෙන්නේ. එතකොට ඒ අභිදේයාර්ථ පාවිච්චි කරලා මේ ණය ක්‍රමය තමන් තනියම කරන්න. අපි ලබන සුමානේ අපි මොනවාද අමාරු මොනවාද මාතිකා වල පද වලින් මොනවා හරි අමාරු එකක් තියෙනවා නම් අපි වෙනමම අරගෙන කරමු. මේ සර් එහෙම හොඳයි නේද සර්? එහෙම හොඳයි. දැන් මෙතන මේ මහන්තර දුකේදී තියෙනවා ටිකක් ගැටලු ස්ථාන. අද වෙලාව නැහැ මං හිතන්නේ. ඒ කියන්නේ චිත්තා ධම්මා අන්න ඒ විදිහට මහන්තර දුකේ එන කොටස් ටිකක් තියෙනවා. ඒ කොටස් ටික අද කරන්න ඕන නම් අද පුළුවන් නම් කරමු. නැත්නම් අද දැන් වෙලාව නැහැනේ. අනිත් කට්ටියත් අඩු නිසා මං හිතන්නේ ඒක අඩු නිසා අපි ලබන සුමානෙට එහෙනම් එක කරමුද? කරමු. මේ අවශ්‍යතාවයේ තියෙන්නේ මේ අමිතා මාත්මේ කිව්වා වගේ තික දුක අර භාවනා පොත් වලින්ම ගන්න. අභිදේයාර්ථ නම් අපි ළඟ දිව ළඟම තියෙන්න ඕන. අපි ඉදිරි ණය ක්‍රම වලට ගියාම මෙතන අභිදේයාර්ථ දන්නවයි කියන වට්ටමින් තමයි ඉතින්ට යන්නේ. අභිදේයාර්ථ විතරකුත් නෙවෙයි එතන ස්කන්ධ ආයතන ධාතුත් අපි දන්නවයි කියන මට්ටමින් තමයි ඊළඟ ණය ක්‍රම 2-3කට යන්නේ. ඒකින්ද පුළුවන් නම් තමන්ගේ මේ පොතේම ලියා ගන්න. ලියාගත්තට වරදක් නැහැ. පැන්සලෙන් තමන්ගේ පොත නම් පෑනෙන් ලියුවත් කමන්නේ නැත්නම් පැන්සලෙන් ලියුවත් කමන්නේ. භාවනා 1-2 අපි තාමත් පරිහරණය කරනවා. පරිහරණය කළා ඒකෙන් අපි කාරණා තේරුම් ගන්නවා. එතකොට මහන්තර දුක ඊට පස්සේ පිට්ටි දුක නිතර කරන්නේ නැති ඒවනේ. ඒවෙත් අභිදේයාර්ථ හොයා ගන්න. එතකොට ධර්මයේ හරියටම තේරුම් ගන්න පුළුවන්. පොතේ තියෙනවා. ඒක අරගෙන මෙතන ලියාගත්තා නම් හරියටම අපිට තේරුම් ගන්න පුළුවන් අපි කරන්නේ මොකක්ද කියලා. මම හිතන්නේ මේ ක්‍රමයට හොඳයි. එතකොට අපි ඊළඟ දවසටත් තියෙන මේ ණය ක්‍රමයටම ටික වෙලාවක් ගනිමු. දෙවෙනි ණය ක්‍රමයට යන්න ඉස්සෙල්ලා.
ඒ හොඳයි නේද අමිතා මහත්මිය? එහෙමනම් අද දවසට ඔබතුමීටත් මහන්සි ඇති. ඔව් සර් ඒ කියන්නේ අද ගොඩක් අය නැති හින්දා දෙවෙනි ණය ක්‍රමයේ කරොත් ඇත්තටම එහෙම නැත්නම් අද දැන් කරන්න එපා ඒක. ඔව් ඒකයි. අනික එක මේකේ අර අපි මහන්තර දුකෙත් කොටස් දෙක තුනක් හරි යන්න ඕන. මහන්තර දුකේදී පෙන්නනවා චිත්ත සමුත්ථාන ස්වභාවය, චිත්තානු පරිවර්තී ස්වභාවය. අන්න ඒ වගේ ධර්ම ටිකක් ඉදිරිපත් වෙලා තියෙනවා. හරියට මේක ධර්ම දැනගන්න ඕන. ඒකෙන්ද ඊළඟ දවසේ තමන් තනියම කරලා අමාරු පද එදාට කිව්වනම් එතකොට එතන අපිට කාලය ඉතුරු කරගන්න පුළුවන් නේද සර්? ඔව්. අනික එක මේක තමන් තනියෙන් කරන්නම ඕන. කරන්නේ නැත්නම් හිතට යන්නේ නැහැ. ඒකෙන්ද මේවා අපි නොදන්න ධර්ම නෙවෙයි. මේ භාවනා පොතේ තියෙන ධර්මමයි. ඒකේ අභිධේයාර්ථ මෙතන ලියාගෙන පොඩ්ඩක් දැන්ටමත් මේකේ ස්කන්ධ ආයතන ධාතු කඩලා තියෙන්නේ. අපි ඒකේ අසංග්‍රහිත භාවයේ විතරයි නැත්තේ. ඒකින්ද එහෙම කරමු. එවනම් අද දවසට අපි නතර කරමු නේද? අද කට්ටිය අඩු නිසා. එවනම් අමිතා මහත්මියව අවසන් කරනවද? දෙවියන්ට පින් දීලා අවසන් කරන්නකෝ. හොඳයි සර්. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මේ ගරු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අමිතා මහත්මිය.